ගෞරවනීය ස්වාමින් වහන්ස අපේ අසල්වැසි රට ඉන්දියාව මේ දේශයේ මිනිස්සු අද දවසේදී මේ පවතිනා වූ වසංගත රෝග තත්ත්වය නිසා හුස්ම ගන්න ඔක්සිජන් නැතුව මේ යනවා. මෙවැනි තත්ත්වයක් මත නැවත නැවතත් අපිට සිහි කර දෙන්නේ තෙරුවන් සතු ගුණය තුල තව තවත් ශක්තිමත් වීමම නේද ස්වාමින් වහන්ස. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව සිත තුළ වර්ධනය කර ගැනීමම නේද. ඒ කියන්නේ අපේ ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ පමණයි මට තියෙන එකම සරණ පිහිට කියන ඒ අවබෝධය පුද්ගලයා තුළ තිබිය යුතුයි නේද ස්වාමින් වහන්ස. මෙහෙමයි නෝනා දැ ඔබතුමිය දැන් ඔය කියන කතාව තුළ ඔබතුමිය ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ එකම සරණ බුදුරජාණන් වහන්සේ එකම පිහිට කියන තැන ඉඳගෙන අපි මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි කියන කාරණය. බුදුරජාණන් වහන්සේ එකම පිහිට කියන කාරණය තුළ නෝනා මේ ප්‍රශ්න විසඳන්න අපිට පුළුවන්කමක් නැහැ. තේන්නත් බුදුරජාණන් වහන්සේට බෑ අපිට පිහිට වෙන්න. බුදුරජාණන් වහන්සේට බෑ අද ඉන්දියාවන්න ජනතාවට අපේ රටේ රෝගීව පසුවෙන් ජනතාවට පිහිටවෙන්. බුදුරජාණන් වහන්සේ උදෙසා මාර්ගයක් දේශනා කළ තින. එතොර ඔබලාට බුදුරජාණන් වහන්සේගේ පිහිට අවශ්‍යනන් ධර්මරත්නය පිහිට අවශ්‍යනන් සංගරත්නය පිහිට අවශ්‍යනන් අපි දක්ෂ වෙන්න ඕනේ නෝන බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ මාර්ගය තුළ ගමන් කරන්න. ඉතර බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ මාර්ගය තුළ ගමන් කළොත් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මරත්නය සංගරත්නය සරණ පිහිට අපිට ලැබෙන්. ඒම නැතුව බුදුරජාණන් වහන්සේට අපිට සරණ වෙන්න බැහැ. අපි කොච්චර බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන තැන ඉඳලා අපි දවසට තුම්පාරක් බුද්ධන් සරණං ගච්ඡාමී ධම්මන් සරණං ගච්ඡාමී සංඝං සරණං ගච්ඡාමී කියලා බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ ගියත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ මාර්ගය තුළ ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ නැත්තං නෝනා ඒ සරණ අපිට කවදාකත් යහපතක් බවට පත්වෙන්න විදිහ නැහැ මොකද අපි මාර්ගය තුළ නැහැ. එතොට තෙරුවන් සරණ ගියා කියන්නේ නෝනා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ ධර්මය තුළ ක්‍රියාත්මක භාවෙන් කටයුතු කොළොත් පමණයි. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා මම ඔබලාට වග කියන්නේ. මම ඔබලාට වග කියන්නේ මම යම් ගොදුරු බිමක් ඔබලාට දේශනා කළති නවා. ඒ ගොදුරු බිම තුළ ඔබ හැසරුණොත් පමණයි. මම ඔබලාට වග කියන්නේ ඔබ මෙන්න මේ ගොදුරු බිම මන් දේශනා කළති න ඔබේ ගොදුරු බිම වියුත්ත මෙතනයි ඔබ මේ ගොදුරු බිමේ ජීවත් වනොත් මම ඔබට වග කියනවා එහෙම නැත්තම් මං ඔබට වග කියන්න මට පුළුවන්කමක් නැහැ කියලා. තොර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගොදුරු බිම තමයි උතුම් සතර සටිපට්ටාන ධර්මය. ඔන්න තැන කියනවා. මම ඔබලාට වග කියනවා. මම වග කියන්නේ මෙන්න මම දේශනා කරන ගොදුරුබිම. ඔබ මේ ගොදුරුබිම සීමාව තුළ ජීවත්වෙනවනං ඔබ මේ ගොදුරුබිමේ සීමාව තුළ මට කීකරු භාවයෙන් ජීවත්වෙනවනං මං ඔබට වග කියනව කියල බුදුරජන් වන්සේ දේශනා කරනු. එතොට ඒ බුදුරජන් වන්සේ දේශනා කරන ගොදුරුබිමමොකක්ද උතුම් සතර සටිපට්ටාන ධර්මය. එන නොනා ලෝතුරා බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කළේ උතුම් පිරිනිවීම සිද්ධ වනේ දඹදිව බිම්කඩේ බව ඇත්ත. නමුත් නෝනා දඹදිව බිම්කඩේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිද්ධ වනා කියෙන කාරණයේදී. දඹදිව ජනතාව බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ මාර්ගය තුළ නැත්තං ඒ ජනතාවට කවදාකත් තෙරුවන්ගේ සරණ පිහිටක් ලැබෙන්නේ නැහැ. තෙරුවන්ගේ සරණ පිහිටක් ලැබෙන්නේ නැහැ. ඉති අපිට පේනවන ඕනම කෙනෙකුට දැම්මේ කොරෝනා වසංගතය ඉන්දියාවේ ඇතිවෙන්න ඉස්සෙල්ලා දෝනා මුළු ලෝකයටම කාමච්චන්දයන් බෙදන ලොකුම මධ්‍යස්ථානි බවට පත්වෙන්නේ කුමක්ද. ඔ ඉන්දියාව තමයි හොද ඔ හින්දි සිනමාව ඔස්සේ මුළු ලෝකයට මේ එක මොහොතක නෝනා එක හින්දි පින්වත් නළුනිලි මහත්තෙක්ගේ රූප දැකල නෝනා එක විනාඩියකති කෝටි ගානක් ජනතාව ලෝකයේ කාමච්චන්දයන් ඇති කරගන්න ඇද්ද. ලෝකයටම කාමච්චන්දයන්නේ කොළ බෙතනවා. ඒ වගේම ලෝක බලවතෙක් හැටියට නැගීන ලෝක බලවතෙක් හැටියට නෝනා කොයි සානං ලෝබ දේශ මෝහයන් ඒගොල්ලන්ගේ රාජ්‍යයන් තුළ අයිති කරගන්නවා. එනම් ගොතන කොතනකොත් අපි ඒගොල ධර්ම මාර්ගයක් තුළ දකින්නේ නැහැ. ඉති එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ ඔය සුන්දර ගොදුරුබි මේ ජීවත්වන එකම මනුස්සෙක්මත් නොන ඔය දල්මතිය තලේ මංහිතන්න අද හොයාගන්න පුළුවන්කමත් තියෙනවද. ඒන ඉතින් අපිට ධර්මය රැකවරණය බලාපොරොත්තු වෙන්න බැහැ. අපි සමින්වහන්ස ධර්මය රැකවරණය ලබා ගැනීම උදෙසා තවදුරටත් අප සිතිය යුතුදේ කළ යුතුදේ කොයි විදියටද පහදාගන්න පුළුවන්. බුලින් බුදුරජාණන් වහන්සේ ඉතින් මාර්ගය තුළ අපිට දේශනා කරන්නේ කුසලේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න කියලා එන්න ඕන. පිනේ ශක්තිය කුසලේ ශක්තිය අපි මීට ඉස්සෙල්ලා පන්සිල් මළුවෙන් කතා කළා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් බිහිවෙච්චේ උතුම් රහතන් වහන්සේලා බිහිවෙච්චේ බිම්කඩ තුළ අනිවාර්යෙන්ම නෝනා
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යන්න පෙර ආතුව බුදුදහම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යනවා. ඒක හේතුඵල ධර්මයක්. මොකක්ද ඒ හේතුඵල ධර්මය? බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීම අර උතුම් රහතන් වහන්සේලා ජීවමානව වැඩ සිටිද්දීම අර මිත්‍යා දෘෂ්ටීන් 62ක් නිසා ඇති කරගත්තා වූ බලවත් අකුසල් නිසා නෝනා ඒවැයි විපාකයන් තමයි ඒගොල්ලෝ අත් විඳින්නේ. ඒවැයි විපාකයන් තමයි ඒගොල්ලෝ අත්විඳින්නේ. එනිසා නිරේතුරුවම මොන විනාශයක් සිද්ධ වුණත් නෝනා ඉන්දියාවේ සිද්ධ වුණත් අපේ රටේ සිද්ධ වුණත් ඒ විනාශයට එකම හේතුව අපිම කරගත්තා වූ අකුසල් සංස්කාර. වෙන කවුරුත් ඒකට වග කියන්න ඕනේ නැහැ. අපිම කරගත්තා වූ අකුසල් සංස්කාර. එනිසා අපේම අකුසල් සංස්කාරයන් අපිට එලෝ විපාක දෙනකොට නෝනා අපි නිරේතුරුවම උත්සාහ ගන්න ඕනේ වර්තමානයේ තුල කුසලේ ජීවත් වෙන්න. ඒකයි අපි කරන්න තියෙන අපිට වෙන දෙයක් කරන්න විදිහක් නැහැ. ඒක දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ලෝකයේ අනාගතයේ ඇතිවෙන මුර්ග සංඥාවන් පිළිබඳ කල්ප විනාශයන් පිළිබඳ. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයන් අපිට දේශනා කළා තියෙන මේ සංසාර බය දැකලා මේ ලෝකයේ ස්වභාවය මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී විශාලානුවර ඔය ආකාරයෙන්ම මහා මලකඳක් ගොඩ ගැහුණා බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්දී. ඒතර බුදුරජාණන් වහන්සේට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තිබ්බේ නැහැ. ඇයි ඒක ජනතාවගේ අකුසල් සංස්කාරයන්ගේ විපාකය. වැඩුවා වූ ලෝභ දේශ මෝහයන්ගේ බලවත්භාවය නිසාම සිද්ධ කරගත්තා වූ විනාශයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් දේශනා කළා තියෙනවා. කැමතිනම් මේ මාර්ගය ගිහිල්ලා ඔබලා ගැලවීම සොයාගන්න කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ විය යුතුයි නෝනා. ලෝකය නිවැරදි කරන්න අපිට කොතනකවත් බෑ. මොකද ලෝකය කියන්නේ අවිද්‍යාවේ ඵලයක්. ලෝකය කියන්නේ තෘෂ්ණාවේ ඵලයක්. ඒ නිසා ලෝකය නිවැරදි කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම අපි මේවාට අකමැති නම් මේ සියලු ධර්මතාවය අකුසලයේ ඵලයක්ම කියලා දැකලා නෝනා අනිවාර්යයෙන්ම කුසලයේ තුල ශක්තිමත් භාවයට පත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත් භාවයට පත් වෙන්න. එසේ නොවි අපි මේ සිද්ධ වෙන දේවල් නෝනා ජීවිතේ පළවෙනියට වෙච්ච දේවල් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා නිරතුරුම අතීත පංච උපාදානස්කන්ධේ නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා. ඒතර අතීත පංච උපාදානස්කන්ධේ නුවණින් දකිද්දී නෝනා අපේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් අපි වින්දා වූ දුක දෙයි හාමුදුරුවනේ මේ අද මොකද්ද ඔය කොරෝනා කියලා නොවින්දින සැපක් බලන් ගියාම අර මලකඳන් දහස් ගණන් දැවි දැවි තිබ්බත් ඒකත් සැපක් නොන සංසාරයේ අපි වින්දා වූ දුක්. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට බොහොම කරුණාවෙන් මහා කරුණාවෙන් සමස්ත ලෝකයාටම බුදුරජාණන් වහන්සේ කියනවා අපිට මෙතෙන්ට මහත්තෙක් එනවා. එයා වේවැලක් අරන් එන්නේ. එයා කවදාකවත් බොරු කියන කෙනෙක් නෙමේ. එයා යම් පොරොන්දුවක් වුණොත් ඒ පොරොන්දුව අකුරට ඉටු කරන කෙනෙක්. මේ මහත්තයා මෙතෙන්ට ඇවිල්ලා කියනවා මං ඔබට දවසට මේ වේවැලෙන් වේවැල් පාරවල් 300ක් ගහනවා. දවසට මං ඔබට වේවැල් පාරවල් 300ක් ගහනවා. ඒ විදියට මං ඔබට අවුරුදු 300ක් මේ වේවැලෙන් පහර දෙනවා. දවසට 300 ගානේ. ඒ කියන්නේ අවුරුදු 300ක් කියන්නේ දවස් 365ව 300ක්. මෙහෙම පහර දීලා 300 වෙනි අවුරුද්ද ගෙවුන තැන මං ඔබට උතුම් සෝවාන් ඵලය දෙනවා කියනවා. එයා බොරු කියන්නේ එයා ඇත්ත කියන කෙනෙක් පොරොන්දු ඉටු කරන කෙනෙක්. එයා කියන්නේ මොකද්ද? දවසට වේවැල් පාරවල් 300 ගානේ මං අවුරුදු 300ක් ඔබට වේවැලෙන් පහර දෙනවා. දවසට 300 ගානේ 300 වෙනි අවුරුද්ද ගෙවුන තැන අනිවාර්යයෙන්ම මං ඔබට උතුම් සෝවාන් ඵලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනේ සාදු සාදු දෙවරක් නොහිතා ඒ දඬුවම විඳලා ඔබ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් ඉල්ලගන්න කියලා. පුතෝන බලන්නකෝ ඒ උපමාව. දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් වේවැල් පාරවල් කාලා ඔබට උතුම් සෝවාන් ඵලය දෙනවා කිව්වොත් දෙවරක් හිතන්න එපා. අනේ සාදු සාදු කියලා ඒ උතුම් සෝවාන් ඵලය ගන්න කියනවා අර දුක විඳලා අවුරුදු 300ක් නෝනා. ඒ කියන්නේ මොකද්ද? මේ සංසාර බය, සංසාර ගැඹුර. නමුත් නෝනා ඔය සංසාර ගැඹුර එක කලඳක්වත් අපි දකින්නවද? එක දශමයක්වත් දකින්නවද? දකින්නවනම් සමාජ මේ විදියට හැසිරෙයිද? අපි හිතන්නේ මොන පිස්සුද දෙයි හාමුදුරුවනේ. අපි ඔය උපමාව බුදුරජාණන් වහන්සේ කියද්දී නෝන අනේ කවුරු හරි කිව්වොත් දවසට වේවැල් පාරවල් 10 ගානේ 3 මාසයක් ගහනවා මට සෝවාන් ඵලය දෙන්න කිව්වත් ඒකටවත් කෙනෙක් කැමති වෙන්නේ නැහැ. තේරෙනවද? ඒකටවත් කෙනෙක් කැමති වෙන්නේ ඇයි? ඒ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ තියෙනා වූ දුර්වලභාවයන් නිසා අපි සංසාර ගැඹුර සංසාර දුර අපි දකින්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේසා සංසාර බයක් අපිට දේශනා කරන්නේ නෝනා අපි නිකමට හෝ මරණාසන්න මොහොතේ ද්වේෂසිතක් සකස් වෙලා
තේරෙනවද? දැන් අපි බලන්නකෝ දැන් මේ කොවිඩ් අනතුර නිසා අප්‍රමාණ පිරිස් නෝනා රෝගී භාවයට පත්වෙච්ච පිරිස් හිත විසිරලා තියෙන්නේ. තේරෙනවද? මොකද ධර්මයේ සරණක් නැහැ. ඒගොල්ලෝ එහෙම දෙයක් හිතුවේ නැහැ. තේරෙන ධර්මයේ සරණක් නැහැ. විනෝද වුණා, ප්‍රීති වුණා, සතුටු වුණා විතරයි. අර වගේ රෝගාබාධයක් වෙනකොට මේ දරුණු වෙන බව පේනකොට නෝනා ගැටෙන හිතෙන් ඉන්නේ. විසිරිච්ච හිතෙන් ඉන්නේ. ධර්මයක් සිහි කරගන්න තේරුමක් නැහැ. අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩි. ඒ නිසාම ගැටෙන සිතෙන් නෝනා මැරුණොත් තේරෙනවද? දැන් අද ඉන්දියාව වගේ බලන්න කොයිසා ද්වේෂයක්ද ඒ ජනතාව අතර තියෙන්නේ කියලා. පාලකයන් පිළිබඳ දේශය, රෝහල් පිළිබඳ දේශය, බලධාරීන් පිළිබඳ දේශය, අර කළුකඩ මුදලාලිලා පිළිබඳ දේශය. ඉතින් මේවා නිසා නෝනා ඒ අය දේශයෙන් මැරිලා නිකමට හරි අර චතුස්කන්නයට චතුස්ද්වාරයට වැටුනොත් බුදුරජාණන් වහන්සේ කියනවා එයා ඉපදෙන්නේ ගින්දරේ. මේ ඉපදෙනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා, මේ උපදිනවා, මේ විදිහට අවුරුදු දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් චතුස්කන්නේ චතුස්ද්වාරේ ගිනිගොඩේම ඉපදෙනවා කියනවා. එතකොට මේ ගිනිගොඩේ ඉපදෙද්දි මොකක්ද ඒ තුල ඒගොල්ලන්ට ඇති වෙන්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන්මයි. ඒ නිසාම චතුස්කන්යෙන් චතුස්ද්වාරයෙන් පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගිනි අලු නිරය කියනවා, ඊළඟට ගුට නිරය කියනවා, හිඹුල් වනය කියනවා. මේ වගේ නිරයන් 128ක් පහු කළා තමයි කවදා හරි දවසක යා ඔතනින් ඒගොඩට එන්නේ. අය නිරේ කොතනකවත් නෝනා අලෝභ, ද්වේෂ, මෝහයන් වැඩෙන්නේ නැහැ. පිච්චීම නිසාම, දුක නිසාම, අකුසල් විපාකයන් නිසාම නැවත නැවත ලෝභ, ද්වේෂ, මෝහයන් නිසාම අකුසල් පැටව් ගහලා කල්ප ගානකින් තමයි ආයිමත් නිරයෙන් එළියට එන නෝනා. බුදුරජාණන් වහන්සේ කියපු අර උපමාව සාධාරණද අසාධාරණද? සාධාරණයි ස්වාමීන් වහන්ස. එහෙනම් දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් කන්න කිව්වොත් නෝනා අපිට තේරෙනවා අවුරුදු 300යි කියලා. නමුත් චතුස්කන්නයට වැටුනොත් නෝනා අවුරුදු ලක්ෂ ගානක් ඒ දුක අපිට විඳින්න. අපි දේශසිතක් ඇති කරගෙන, ගැටෙන සිතක් ඇති කරගෙන රටේ පාලකයින්ට, රටේ බලධාරීන්ට, සෞඛ්‍ය බලධාරීන්ට, එහෙම නැත්නම් කළුකඩ මුදලාලිලට මේගොල්ලන් කෙරෙහි දේශසිත, වෛරසිත ඇති කරගෙන මරණාසන්න මොහොතේ වෛරසිතෙන් මැරිලා අපි තිරිසන් ලෝකෙට වැටුනොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔය තිරිසන් ලෝකයේ සෑම තිරිසන් සතෙක්ම ආත්ම භාව 500ක් විතර එක දිගටම එකම කුලේ ඉපදෙනවා කියලා. මොකද ඒගොල්ලන් මැරෙන වෙලාවේ ඒගොල්ලන්ට සකස් වෙන තෘෂ්ණාපච්චය උපාදානය සකස් වෙන්නේ රැළ ඇසුරු කරගෙනමයි. බල්ලා මැරෙන්නේ බලු රැළම ඇසුරු කරගෙන. හරකා මැරෙන්නේ හරක් රැළම ඇසුරු කරගෙන. ඒ වගේ ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදෙනවා කියනවා. දැන් ඔබ දකින්න මම් මරණාසන්න මොහොතේ ද්වේෂසිතක් ඇති කරගෙන තිරිසන් සතෙක් බල්ලෙක් වෙලා ඉපදුනොත් මම නෝනා පටිච්ච සමුප්පන්නව ඒ කුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා කියනවා මැරි මැරි. එතකොට බලන්න බල්ලෙක් වෙලා ඉපදුනොත් අපි වඩන්නේ අලෝභ, ද්වේෂ, මෝහයන්ද? ලෝභ, ද්වේෂ, මෝහයන්මයි. එතකොට බලන්න බලු කුල 500ක ගත කරද්දී කොයි සා කුසල් කන්දරාවක් අපි කරගන්නවාද කියලා. බල්ලෙගේ ජීවිතේ බලන්න ද්වේෂයමයි, නපුරුකම්මයි, වෛරයමයි තියෙන්නේ. ආත්ම භාව 500ක් එකම කුලේ ඉපදෙනකොට නෝනා ඒ ආත්ම භාව 500න් එයා ඊළඟ ආත්ම භාවයට යන්නේ අනිවාර්යම නිරයකටමයි. තේරුණාද? එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාව සාධාරණද අසාධාරණද? එහෙනම් නෝනා මේ සංසාර බය අපි දැකලා තියෙනවද? බණ අහන්න නැති ඉන්දියාව පැත්තකින් තියන්නකෝ. ධර්මයක් නැති ඉන්දියාව පැත්තකින් තියන්නකෝ. අපි ඉන්දියාවට යන්නේ ඉන්දියාවේ අතීත නටබුන් බලන්නනේ තෙරුවන්ට අදාළව. ධර්මය අහන රටනේ මේක. ලෝකෙ වැඩියෙන්ම බණ කියන රටනේ මේක නෝනා. ඉතින් බලන්න මේ රටේ ජනතාව තුල ඔය සංසාර බය තියනවද? බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි විශ්වාසයට අරන් තියනවද? අපි විශ්වාසයට අරගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වගකීම, බුදුරජාණන් වහන්සේගේ යුතුයකම් බුදුරජාණන් වහන්සේ අපිට කරලා තියනවා නෝනා. ඒ දේ අපිට කරලා තියනවා. අපිට කියලා තියනවා. මෙන්න සංසාරයේ යථා ස්වභාවය. ඒ නිසා මේ යථා ස්වභාවය තුල සංසාර බය ඇති කරගෙන මෙන්න මාර්ගය අපිට කියලා දීලා තිනවා. චතුරාර්ය සත්‍ය අපිට සුන්දරව දීලා තිනවා නෝනා. අපි මේ මාර්ගය තුල ගමන් කරලා අපි මේ දුකෙන් මිදීමේ දිශාවට අපි යන්නේ නැත්නම් ඒකට බුදුරජාණන් වහන්සේ වග කියන්න අවස්ථාවක් නැහැ. ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් වග කියන්නේ අපි කොයි ආකාරයට අපේ ජීවිත සකස් කරගත්තොත්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට බොහොම පැහැදිලිව කිව්වා මං ඔබලාට වග කියන්නේ ඔබලා මන් දේශනා කරන්නා වූ ගොදුරු බිමේ ජීවත් වුණොත් පමණක්මයි කියලා. එච්චරයි.
එනිසා අපිට තියෙන්නේ ඕනා බලවත් ආකාරයෙන් කොරෝනාව අපිට විපාකෙට එනවා. ඒ අපිට විපාකට එන්නේ කවුරුත් කරපු වැරදි නෙමේ අපි කරගත්තා වූ වැරදිමයි. තේරෙනවද? පාලකයින්ට මේවා ඒ ආකාරයෙන් සමනය කරගන්න අවශ්‍ය කාලයට අවශ්‍ය නීති රීති පනවන්න හිත සකස් නොවෙන්නේ අපේ අකුසල් සංස්කාර නිසා. සංස්කාර පච්චයා විඤ්ඤාණ. සංස්කාරයන්ට අදාළවයි අපේ දැනීම් සකස්වෙන්. දැන් සමහරු කියනවා අවුරුදු කාලේ සීමාවන් පැනෙව්වේ නැහැ කියලා. එතකොට අවුරුදු කාලේ සීමාවන් නොපනවන්න දැනීම සකස් වුණේ ඇයි? මේ අකුසලේ විපාකෙට එන්න තිබ්බ හේතුඵල දැන් සුන්දර ධර්මයක් නෝනා. එතකොට ඒ සුන්දර ධර්මය ඒහි පස්සිකෝ බබලනවා. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරාතුව කියනවා ආනන්ද මගේ ඇවෑමෙන් ජීවමාන ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්න මේ උතුම් ධර්ම විනය දෙකයි කියලා. එහෙනම් ජීවමාන ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවා නෝනා. ජීවමාන ශාස්තෘන් වහන්සේ මේ මොහොතේ දඹදිව වැඩඉඳමින් සුන්දර බණක් කියනවා අපිට. අපිට බණක් කියනවා. ජීවමාන ශාස්තෘන් වහන්සේ ඒ සුන්දර බණ කියද්දි දෙයනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලු සංස්කාරය අනිත්‍යයි. මේ අකුසලේ විපාක මේ අකුසලේ තින රුදුරුභාවය මේ ජීවිතයේදීම අපි දකින්නා වූ අකුසලේ රුදුරුභාවය කියලා මේ අකුසලේ අපිට මේ විදිහට ඒහි පස්සිකෝ මතු කර කර තමන්ගේ සුන්දර ධර්මදේශනාවෙන් ප්‍රකට කරද්දිත් නෝනා අපි ඒ විනාසයන් දැකලා ආයිමත් ලෝභදේශමෝහයන්ම වඩාගන්න. අපි ආයිමත් ලෝභදේශමෝහයන් වඩාගන්න. කොතනකොත් අපි සංසාර බයක් ඇති කරගන්නේ නැහැ. අපි කොච්චරයකිවද පෞගේ කාලෙ විශාලා මහනුවර සිදුවනාව විනාසයන් ගැන අපේ සූත්‍රගත ධර්මයෙන් අපි කියනකොට නොන ඒවා හුවක් අය විශ්වාස කළේ නැහැ. එහෙම කොහෙ වෙන්න දොක්කම නගරයක් විනාස වෙන්න කොහොමදව විශ්වාස කළේ නෑ. ඒවා හාස්‍යයට ලක් කරපු අයින්. එතකොට ඒ විශාලා මහනුවර දුර්භික්ෂය බුදුරජාණන් වහන්සේ රත්න සූත්‍රයේ දේශනා කරලා යහපත් ආකාරයෙන් නිවැරදි භාවයට සුවපත් භාවයට පත්වෙද්දී ඒවත් හාස්‍යයට ලක් කරපු අප්‍රමාණ පිරිස් හිටියා. ඉති ඒ නිසා නොහනා ඒවා වැඩිය මහාස්‍යයට ලක් කළේ අපි නෙමේ ඉන්දිය ජන සමාජම ජීවත්වෙන මනුස්්‍යයෝ. එනිසා ඉතින් මේ විපාක දෙන්නේ අකුසලයක්. ඒ අකුසලේ නෝනා කවුරුත් කරපු දෙයක් නෙමේ අපි අපිම කරගත්තාව එක හොඳට තේරුම් ගන්න ඕන. මම හෙට කොරෝනා අකුසලේ වැළඳුනොත් මං ඒකට කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. හෙට මට ඔක්සිජන් නැතුව මං අපවත් වනොත් මං ඒකට කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඇයි එහෙම අපවත් වෙන්න හේතුවත් මං සංසාරය කලා වූ අකුසල් සංස්කාරයක්මයි. මොකද අපි සංසාරයේ පාලකයෝ වෙලා අපි සංස්කාරයේ බලධාරීන් නිලධාරීන් වෙලා අපි සංසාරයේ දොස්තර මහත්තුරු වෙලා අපි සංසාරයේ ව්‍යාපාරිකයෝ වෙලා අපි සංසාරයේ ඖෂධ නිෂ්පාදකයෝ වෙලා නොනා අපි කරගත්තා වූ අකුසල්. අපි කරගත්තා වූ අකුසල් තමයි අපිට මේ විපාකෙට. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේවයින් පාඩංගිගෙනගෙන හැම්වෙලාම දුප්පත් කෙනාද පොහොසත් කෙනාද මධ්‍යම පන්තිය කෙනාද යාළුවාද හිතවදාද තරහකාරයාද මේ බෙදීම් ඇතිකර ගන්න ඇතුව නෝනා අපෙන් සමාජයට වෙන්න තියෙන යුතුකම් පක්ෂයක් තියෙනවනං ඒ යුතුකම් පක්ෂය කිසිම පන්ති බේදයකින් තොරව හිතවත් අහිතවත් බේදකින් තොරව අපේ යුතුකම් පක්ෂය අපිය අකුරට ඉටු කරන්න. මොකද මේ රෝගී තත්ත්වයන් තවතාව වැඩියවුණොත් අහිංසක මනුස්සෙක් සමාල්ට රෝහලට ගන්නෙහිකුත් නැහැ. තියෙන ජනතාව ප්‍රභූ ජනතාව ඇති හැකි ජනතාවට ඒ පාසුකම් දීලා අර අහිංසක ජනතාව මැරණ තැන්ට ඇදලදාන්න එහෙම වුණොත් සංසාරයේ ඒවා කරනයටත් මැරෙන්න්න වෙන්න කවදාහරි ඔය විදියට ඔක්සිජන් නැතුවයි. එතුරට ඉන්දියාවේ ඔක්සිජන් නැතුව කෑගහලාර මැරෙන අහිංසක ජනතාව දකිද්දි නෝනා මම දකින්න වෙනක දෙයක් නෙමේ ධර්මයක්මයි ඒ දකින්නේ. සංස්කාරයන්ගේ පලයක්මයි. ඒ ඉන්දියාවේ ඔක්සිජන් ටික නැතු අවසාන මොහොතේ මට ඔක්සිජන් දෙන්න කියලා කෑගහගෙන මැරෙනේ අහිංසක මනුස්සයා පෙර ජීවිතයක සුන්දර පාලකෙක් මයි නෝනා. සුන්දර නිලධාරියෙක් මයි සුන්දර බලධාරියෙක් මයි සුන්දර වෛද්‍යවරයෙක් මයි සුන්දර රෝහල් අයිතිකාරයෙක් මයි ඒගොල්ලෝ එදා තමන්ටේ ලැබුන් නිලතල ඒගොල්ල නිවැරදිව භාවිතා කළේ නැහැ. ඒගොල්ලන්ගේ පන්ති ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ පවුල ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ හිතවතුන් ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ ආරක්ෂා උදෙසා පොදු දේපල යොදාගත්තා මිසක් කවදාකත් ලෝකයා ගැන අහිංසකින් බැලුවේ. එනිසා ඒ විපාකයන් හැටියට මේ ජීවිතයේ දුප්පත් තැනක ඉපදිලා මරණාසන්න මොහොතේ මට ඔක්සිජන් දෙන්න කියලා කෑ ගහගෙන මැරෙන්නේ ගොල්ලන්ට අද සිද්ධ වෙලා එනන්න ඕන ධර්මය එහි පස්සිකයි විවෘතව බබලනවා. ඉන්දියාව දිහැ බලන්න අපේ රට දිහැ බලන්න
ධර්මයයි බබලන්නේ අධර්මය නම් නෙමේ. ධර්මයයි බබලන්නේ අධර්මය නෙමේ. ධර්මය ස්වක්කාතයි බොහොම සරලයි පැහැදිලි අපිට බොහොම විවෘතව පේනවා හැමතැනම ධර්මය ස්වක්කාත ගුණය සරලව පැහැදිලිව අකුසල් විපාක දෙන ස්වභාවය අපිට පේනවා. මේ ජීවිතයේදීම අකුසල් විපාක දෙනවා අපිට පේනවා. ආයිමත් මුර්ග සංඥා වෙනකං ඉන්න ඕනේ නෑ. ලෝක කල්ප විනාශයන් දක්වා ඉන්න ඕනේ නෑ. එනිසා අපි දකින්නේ ධර්මයෙහි පස්සික ගුණය. ධර්මය කියන්නේ අපි කළා වූ අකුසලේම අපි වැඩුවා වූ අධර්මයම ඒ පස්සික ගුණයයි. තේරෙනවද? ඒ නිසා සුන්දර ධර්මයක් අපිට පේන්නේ. ධර්මයක් දකින වෙලාවේ නෝනා අපි මොකක්ද ඒ තුලින් කරන්න ඕනේ? සතිය සිහිය ඇති කරගන්න. මේ ධර්මයක් දකින්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට සුන්දර ධර්මයක් දේශනා කරලා තියෙනවා. මෙන්න බලන්න සංස්කාරයන්ගේ වියරු භාවේ නිසානේ අකුසල් සංස්කාරයන් කරන්න එපා. ලෝභ ද්වේෂ මෝහයන් වඩන්න එපා. තේරෙනවද? ඉන්දියාවට කියනවා ලෝභ ද්වේෂ මෝහයන් වඩන්න එපා. ඒගොල්ලෝ ලෝක බලවතෙක් හැටියට කොයිසා ලෝභ ද්වේෂ මෝහයන් වඩනවද කියලා බලන්නකෝ. අපේ රාජ්‍යයට කොයිසා බලවත් ආකාරයෙන් ඇඟිලි ගැසීම් කරනවාද කියලා බලන්න. වටාපිටාවේ රාජ්‍යයන්ට කොච්චරනම් බලවත් ආකාරයෙන් ඇඟිලි ගැසීම් කරනවාද කියලා බලන්න. ඒ රටේ ඒකීයභාවය රැකගන්න කොයිසා වටාපිටාවත් එක්ක යුද්ධ කරනවාද කියලා බලගන්න. ඒ රටවල් වල ඇතුළේ ඉන්න කැරලිකරුවන් එක්ක කොච්චර යුද්ධ කරනවාද කියලා බලන්න. ඉතින් නෝනා ඒ ආතෙන් සද්ධර්මයක් නෑ ධර්මයක් නෑ මිත්‍යා දෘෂ්ටීන් වඩන්නේ. ඒ නිසාම නිරතුරුවම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒක තමයි ඒගොල්ලන්ගේ ධර්මය. ඒ ධර්මයට අදාළ ප්‍රතිඵල විවෘතව ලැබිලා තිනවා. ඒ නිසා මේවා අපි දකින්නේ කම්පා වෙන බව ඇත්ත. නමුත් අපි කම්පා වෙනවා වගේම මේ ධර්මය තුලින් ඕන අපි අවබෝධාත්මක ධර්මයක් මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ දෙයනේ. සංසාරයේ මේසා ලෝකය තාක්ෂණික අතින් වෛද්‍ය විද්‍යාවතින් ඖෂධ අතින් දියුණු ලෝකෙක මෙවැනි විනාශයක් වෙනවනම් ලෝක බලවතෙක් හැටියට ඉන්න ඉන්දියාව තුළ මෙවැනි විනාශයක් වෙනවනම් අපි තවත් කුමක් කරෙයි විශ්වාසය තියන්නද කියන කාරණය අපි ජීවිතයට එකතු කරගන්න ඕන. ඒක තමයි කරන්න තියෙන. වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. ධර්මයමයි අපි දකින්නේ. මෙතන අධර්මයක් කොතනකවත් නැහැ. ධර්මයමයි අපි දකින්නේ. ඒ ධර්මය දැකලා නිරතුරුවම සතිය සිහිය ඇති කරගන්න. සතිය සිහිය ඇති කරගන්න. මොකක් කරේ සතිය සිහියද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ අකුසලයේ තියෙනා වූ භයානක භාවය පිළිබඳ සතිය සිහිය ඇති කරන්න. අකුසලයේ තියෙන භයානක භාව මේ දෙයනේ මේ විදිය මහා මිනි කඳු මේ විදිය මහා විනාශයක් සිද්ධ කරන්න අකුසලයකට පුළුවන් කියන සතිය සිහිය ඇති කරගන්න. ඒ සතිය සිහිය ඇති කරගත්ත තැන අපි තුල වැඩෙන්නේ ධම්ම විජය බොජ්ජංගේ. අපි ධර්මයට අදාළව හිතනවා. අධර්මයට අදාළව අපි හිතන්නේ. අපි ඒක ධර්මයට අදාළව ගලපනවා. දෙයනේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේක තමයි දුක කියන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුක ඊට වඩා දෙයක් අපි දකින්නේ නැහැ. එහෙනම් මේ සුන්දර පරම සත්‍යයක් අපි දකින්නේ. දුක්ඛ සත්‍යයක් අපි දකින්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය අපි දකිද්දී ඇයි මේ දුක ඇති උනේ? තුෂ්ණාව නිසාමයි. මනුස්සයා රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරේ ඇති කරගත්තා වූ අප්‍රමාණ වූ තුෂ්ණාවමයි නෝනා මේ දුක අපිට සකස් කළා. එන සුන්දර ධර්මයක්. එහෙනම් මේ දුක නැති කරන්න ඕනේ නම් අපි මොකද්ද කරන්න ඕනේ? තව දුරටත් මේ පංච උපාදානස්කන්ධය කෙරේ අපි ඇති කරගන්නා වූ ඒ කෙල හැලෙන තුෂ්ණාව අපි අඩු කරගන්න වෙනවා. නේ දැන් බලන්න අවුරුදු කාලේ කොයිසා නිකම් කාම ඡන්දයන් තුල බැසගෙනමනේ සමාජයේ ජීවත් වුනේ. මුළු ජීවිතේටම ඇඳුමක් කරන්නේ නැහැ. මුළු ජීවිතේටම විනෝද ගමනක් ගිහිල්ලා නැහැ. මුළු ජීවිතේටම සතුටු වෙලා නැහැ. සාද තියලා නැහැ. ඒ විදිහට නෑ පැහැසිරුනේ නේ. ඒ කියන්නේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව. එහෙනම් ඉතින් මේක දුකක් කියන කාරණේ අපි දකිනවා නම් දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දකිනවා නම් දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා කාරණේ දකිනවා නම් දුක නැති කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ විවෘතව අපිට දේශනා කළා. එච්චරයි නෝනා. දැන් ඉතින් ඕක බොහොම සරලයි. තේන සංඝයා හැටියට අපිට වර්තමානයේ මමත් මේ සමාජය තුල ජීවත් වෙන භික්ෂුවක්නේ. එතකොට වර්තමානයේ මේ සමාජය තුල ජීවත් වෙද්දී මට ඉතුරු වෙලා තියෙන්නේ වර්තමානයේ කුසලයේ තුල ජීවත් වීම. තේන ඊට වඩා දෙයක් මට ඉතුරු වෙලා නැහැ. මන් දන්නේ මගේ පිටිපස්සේ මොන අකුසල් තියෙනවද කියලා මම කියන්න දන්නේ නැහැ. ඒ අකුසල් හෙට දවසේ කොයි ආකාරයෙන් විපාකෙට එයිද කියන්න මම දන්නේ නැහැ. ඒ නිසා අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ වර්තමානයේ කුසලයේ තුල ජීවත් වෙන්න.
එහෙම නැත්නම් වර්තමානයේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ ගොදුරු බිම තුල ජීවත් වෙන්න. එච්චර ඊට වඩා දෙයක් අපිට කරන්න දෙයක් නැහැ. තේරෙනවද? ඒතර වර්තමානයේ අතුලා අපි කුසලයේ තුල ශක්තිමත්ව ජීවත් වෙද්දී අතීතයෙන් අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් නෝනා අපිට ඒව වළක්ව ගන්න පුළුවන්. අපිට ඒව වළක්ව ගන්න පුළුවන්. එහෙම නැතුව වර්තමානයේ අපි කුසලයේ තුල නැතුව මේ වෙන්නා වූ විනාශයන්. එතකොට මේවා විනාශයක් නෙමෙයි කියලා මම දැන් කිව්වා. හේතුඵල ධර්මයක්මයි. මේ අකුසල් සංස්කාරයක්මයි. ඉන්දියාවේ ජනතාවට කොතනකවත් අසාධාරණයක් වෙනවා වෙලා කියනවා නම් මං කොතනකවත් කියන්නේ නැහැ. මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ අතපය කුඩු කරලා අවසාන මොහොතේ පිරිනිවන් පාන තැනට ඉඩකඩ සලස්සද්දී බුදුරජාණන් වහන්සේ කිව්ව ඔය මුගලන්ට දශමයකවත් අසාධාරණයක් වුණේ ඔන්න බලන්නකො සුන්දර ධර්මයක් නේ. තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා සොරුරංචුවක් අල්ලලා උන්වහන්සේ අපවත් වෙන තැනට කටයුතු යෙදුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේලාට ඔය මුගලන්ට එක දශමකින්වත් අසාධාරණයක් වුණේ ඔය මුගලන් ස්වාමීන් වහන්සේ සංසාරේ තමන්ගේ වයෝවෘද අම්මා තාත්තාට ඔය විදිහටම පහරදීලා විනාශයක් එනම් නොනක් කොච්චර සාධාරණද කියලා බලන්නකෝ. එහෙනම් අද බුදුරජාණන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් උන්වහන්සේ දිවසින් දැකලා අතීත పూర్වේ නිවාසානුසඥාන සම්බැදිලා මේ ජනතාව කරගත්තා වූ අකුසල් දැකලා අතීතේ කියයි අද ඉන්දියාවේ සිදුවෙන කිසිම දෙයක දශමයක්වත් අසාධාරණයක් නැහැ. තේරෙනවද? ඒක තමයි ධර්මය. තේරෙනවද? ඉතින් ওই ධර්මය අපි කවදාහරි විශ්වාස කරපු දාට තමයි අපිට ওই දුකෙන් මිදීමේ මාර්ගයට අපිට මතු කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා අපිට අද ඉතුරු වෙලා තියෙන එක දෙයයි ඒ ඉතුරු වෙලා තියෙන එක දේ තමයි වර්තමානයේ කුසලයේ තුල ශක්තිමත් වෙන්න. අපිට අර ගොදුරු බිම වන සතර සටිපට්ඨානයේ පැත්තට යන්න තාම අපිට අපහසු නම් අපි දක්ෂ වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දස කුසල් ධර්මයන් තුල ජීවත් වෙන තැනටපත් වෙන්න. එතකොට මේ දස කුසල් ධර්මයන් අපේ වර්තමානයේ තුල වැඩෙද්දී අපිට අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් නෝනා කවදාක්වත් ඒ අකුසල් පරාජය වෙනවා මිසක් අපි ඔය යට කරන්න බෑ. නමුත් බලවත් අකුසලයක් තියෙනවා නම් අපි ඔය යට කරයි. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් අපට කළ දේශනාව බලවත් අකුසලයක් තිබුණොත් අපව යටපත් කරගනී කියන කාරණය අපිට තවදුරටත් පැහැදිලි කර දෙනවා නම් බොහෝ දෙනාගේ අවබෝධය දැන ගැනීම පිණිස ඉතාමත් වටිනවා. මෙහෙමයි දැන් අපි දකින්නවනේ නෝන දැන් සමහරු ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මගේ සහෝදරයා හොඳටම අසාධ්‍යයි. රෝහලේ ඉන්නවා. මගේ සහෝදරිය මෙහෙමයි කියලා. ඒතකොට මං කියනවා අනේ පුතේ මට පුළුවන් නම් දුරකථන ඇමතුමක් අරන් දෙන්න කියලා. අපි ඉතින් එයාට කතා කරලා එයාට සෙට් පතලා අභිවාදන සීලිස්ස කියලා ගාතාව කිව්වට පස්සේ නෝනා අර කතා කරන වෙලාවේ තිබ්බ මානසිකත්වයත් පින්දීමෙන් පස්සේ තියෙන මානසිකත්වයත් අහසයි පොළොවයි වගේ. මොකද කතා කරද්දී එයා කතා කරන්නවත් එයාට වචන ගලප ගන්න බෑ. නමුත් පින්දීලා අවසන් වෙද්දී එයාට එකපාරට ජීවයක් ඒක මේ මම දුන්න දෙයක් නෙමෙයි නෝනා. එයා තුලින්ම එයා ධර්මය එතනදි මතු කරගන්නවා. එයා තුලින්ම එයා කුසලයක් එතනදි නමුත් එයාට මෙච්චර වෙලා ඒක මතු කරගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. නමුත් මම දුන්නේ දෙයක් මට නෝනා මට හෙම්බිරිස්සාවක් ඇදුනොත් මට ඒක හොඳ කරගන්න බෑ. ඇත්ත කියන්න එපා. මට බඩේ අමාරුවක් අදුනොත් මට ඒක හොඳ කරගන්න බෑ. මං ඒකට බෙහෙතක් බොන්න ඕනේ. ඒ කියන්නේ මගේ අසනීපයක්වත් මට හොඳ කරගන්න පුළුවන්කම නැහැ. ඒ නිසා මගේ අසනීපයක් මට හොඳ කරගන්න බැරි නම් නෝනා මට අනුන්ගේ අසනීප හොඳ කරගන්න බෑ. නමුත් සංඝයා හැටියට අපිට එක දෙයක් කරන්න පුළුවන්. ඒ මොකද සංඝයාට කරන්න පුළුවන් දේ අපිට ඕනම කෙනෙක්ගේ කුසල් ශක්තිය වැඩි කරලා දෙන්න පුළුවන්. ධර්මයට මොහොතක් හිත යොමු කරලා ආශිර්වාද ගාතාවක් කියලා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය කියලා ඒ තුල විශ්වාසයක් ඇති කරලා එයාගේ කුසල් ශක්තිය අපිට වැඩි කරලා දෙන්න පුළුවන්. එතකොට ඒ කුසල් ශක්තියෙන් එයාට නිරෝගී භාවයට පාර කපා ගන්න පුළුවන්. එහෙම නැතුව අපිට ලෙඩ හොඳ කරගන්න බෑ. මට හෝ කවුරු හෝ සංඝ සමාජයේ කාටවත් ලෙඩ හොඳ කරන්න පුළුවන්කම අපේ ලෙඩටත් අපි බෙහෙත් ගන්න බුදුරජාණන් වහන්සේට හැදුනා වූ අසනීප වලටත් බුදුරජාණන් වහන්සේ බෙහෙත් ගත්ත. නමුත් උන්වහන්සේට ඒ අසනීප හොඳ කර ගැනීමේ හැකියාවක් තිබ්බේ නැහැ. ආධ්‍යාත්මික ශක්තියෙන් යටපත් කර ගැනීමේ හැකියාව තිබ්බත් පූර්ණ වශයෙන් සූපත් කරගන්න ඖෂධ ගත්තා. එහෙනම් නෝනා අපි කෙනෙකුට ආශිර්වාද කරද්දී එයා තුලින් එයා ධර්මයේ ශක්තිය විශ්වාසය ඇති කරගන්නවා. ඒ විශ්වාසය ඇති කරගනිද්දී එයා තුලින්ම තිබ්බා වූ අර රෝග බිය අයින් වෙලා නෝනා ඒ මොහොතේම එයා තුල සප්තබොජ්ජංගයන් වැඩෙනවා. දැන් මෙච්චර වෙලා එයා කොතනද හිටියේ? විසිරුණා වූ හිතෙන් පංච නීවරණ තුලයි හිටියේ. බියත් එක්ක තැති ගැනීමත් එක්ක සැකයත් එක්ක
නමුත් අපි අර ධර්මයෙන් යාට ආශිර්වාද කරද්දී අන්න සිහිය පිහිටනවා අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසය ධර්ම රත්නය කෙරේ විශ්වාසය සංඝයා කෙරේ විශ්වාසයට ඇති වෙනවා. ඒ විශ්වාසය තුල යා නැගී හිටිනවා කුසලයෙන්. ඒ කුසලේ නැගී හිටිද්දී යා තුල ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා. එතකොට මන් දුරකථනයේ අතරගත් වෙලාවේ පපුව ගහි කතා කළේ වචන පටලෝ කතා දැන් අවසානයේදී අනේ එයා මට පින් දෙනවා අනේ ස්වාමීන් වහන්සේ කියද්දී මොකක්ද උනේ? එයා තුල තියෙනා වූ කුසල් ශක්තිය අපි ශක්තිමත් කළා. එහෙම නැතු අපි යාගේ ලෙඩක් හොඳ කළේ නෑ අපිට එහෙම ශක්තියක් නැහැ. එතකොට නෝනා නිරේතුරුවම අපි රෝගී භාවයට පත් වෙනවා. ගොඩාක් අය ගෙවල් ඇතුලේ ඉන්න අසනීප වෙලා නෝනා. මම දන්න මට ප්‍රතිකාර කරන දොස්තර නෝනා මේ වෙලාවේ ඉන්නේ කොරෝනා හැදිලා ගෙදර කාමරයක් ඇතුලේ වෙන් වෙලා. මොකද එයාට ඉන්නේ රෝහල් පාසුකමුත් නැහැ. ඒ වගේ අප්‍රමාණ පිරිස් මේ වෙලාවේ රෝගී භාවයන්ට පත් වෙලා රෝහල් වලට යා ගන්න බැරුව රෝහල් වල තියෙන පහසුකම් අඩු නිසා ඒගොල්ලෝ ගෙවල් ඇතුලේ ඉඳන් අසනීප වෙනවා. ඒගොල්ලෝ නිරෝධායනය වෙන අප්‍රමාණ පිරිස් ඉන්නවා. ඉතින් නෝනා මේ වෙන අය හුඟක් උත්සාහ ගන්නේ හැම වෙලාම පංච නීවරණ තුලම ජීවත් වෙන්න. පංච නීවරණ තුලම ජීවත්. ඇස නිට්ටයයි කියලා ගන්නවා, කන නිට්ටයයි කියලා ගන්නවා, නාසය නිට්ටයයි, දිව ශරීරය මනස නිට්ටයයි, මේක සදාකාලිකයි, මේක නිරෝගීමයි, මේක රෝගී වෙන්න බෑ, මම ජීවත්ව වෙන්න ඕනේ කියා නිත්‍ය සංඥාවෙන්ම කාමච්ඡන්දයන් තුලම ජීවත් වෙන්න. ව්‍යාපාද කේන්ති ඇති කරගන්නවා. බලධාරීන් කෙරේ කේන්ති ඇති කරගන්නවා, සෞඛ්‍යංශ කෙරේ කේන්ති ඇති කරගන්නවා, ආරක්ෂකංශ කෙරේ කේන්ති ඇති කරගන්නවා. ඒ නිසා නිරේතුරුව ද්වේෂය ව්‍යාපාදයේ තුල ජීවත් වෙනවා. ඒ නිසාම අලස ගතිය නිදිමත ගතියෙන් පිරීලා ජීවිතය. ප්‍රකෘතිභාවයක් නැහැ, ප්‍රීතියක් නැහැ, පස්සද්ධියක් නැහැ. ඒ නිසාම සැකේ ඇති වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ සැක කරනවා, ධර්මය සැක කරනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා කියද්දිම තෙරුවන් කෙරේ සැකේ ඔහු ඇති කරගත්ත වෙනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා යාට හිතන්න අයිතියක් නැහැ. ඇයි අපිට මෙහෙම වෙන්නේ කියනවා නම් කවුරු හරි ඔබ මොනම හේතුවක් නිසාවත් මේ මොහොතේ කොරෝනා රෝගය හැදිලා නැත්තම් නිරෝධායනය වෙන කෙනෙක් නම් ඔබට අවශ්‍ය වෛද්‍ය පහසුකම් දුර්වලභාවයෙන් පෙළෙන කෙනෙක් නම් අගහිඟකම් වලින් පෙළෙන කෙනෙක් නම් බෙහෙත් නැතිව දුක් විඳින කෙනෙක් නම් ඔක්සිජන් ටික නැතුව ඉන්න කෙනෙක් නම් ඔබ කිසිම වෙලාවකවත් හිතන්න එපා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඇයි මට මෙහෙම වෙන්නේ කියන තැනදී ඔබ සැක කරන්නේ තෙරුවන්මයි. ඒක තේරුම් ගන්න. ඔබ හිතන්න ඕනේ දෙයියනේ මට මෙහෙම වෙන්නේ මගේ අකුසලයක් නිසාමයි. අන්න තෙරුවන් සරණ ඔබ පිහිටිය කෙනෙක්. එතනයි ඔබ සෙරුවන් සරණ පිහිටන්නේ. එහෙම නැතුව ඔබ ලෙඩ ඇඳට වෙලා දුක් වෙවි අඬා දොඩ ලෝකෙටම බැන අපිට අවශ්‍ය ප්‍රතිකාර නැහැ, අපිට අවශ්‍ය ඔක්සිජන් නැහැ, අපි ගැන හොයන්නේ නැහැ, අපි ගැන බලන්නේ නැහැ. ඔය කියන මොහොතක් පාසා ඔබටම චෝදනා කරන කෙනෙක් බවට, ඔබ ඔබේම අකුසලයට චෝදනා කරන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා ඔබ මොනසා පීඩනයන් තුල ජීවත් වුණත් ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ඔබ හිතන්න එපා, අහන්න එපා. ඒ අහන වෙලාවේ ඔබ තෙරුවන්ම සැකයට ලක් කරගත්තා වූ අවාසනාවන්තෙක් වෙනවා. එනිසා නිරේතුරුවම ඔබේ රෝගීභාවය ඔබේම සංස්කාරයක්, ඔබම සතුටෙන් කරගත්තා වූ අකුසල් වල විපාකයන් ඔය රෝගීභාවයන් හැටියට එන්නේ. එනිසා ඔබේ දේ ඔබ සතුටෙන් පිළිගන්න, ඔබේ දේ ඔබ සතුටෙන් පිළිගන්න. නිරේතුරුවම සතියසී ඇති කරගන්න ධර්මය කෙරෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර ඉර්ධිපාද වඩන්නාට ආයුෂ දීර්ඝ වෙනවා කියලා. මරණීය අනතුරු වෙන්නේ නැහැ සතර ඉර්ධිපාද වඩන කෙනාට. එනිසා නිරේතුරුවම ඔබ ඡන්දය, වීරය, චිත්තය, විමර්ශා කියන මේ සතර ඉර්ධිපාද ධර්මයන් ජීවිතයට වැඩෙන ආකාරයෙන් ජීවත් වෙන්න. මේ මොහොතේත් ඔබ නිරෝධායනය වෙන කෙනෙක් වෙන්න පුළුවන්. කොරෝනා රෝගය හැදිලා ඔබ රෝහල් ගතව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කොරෝනා රෝගය හැදිලා ගෙදරම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැම කෙනෙක්ම කල්පනා කරන්න ඔබේ ජීවිතයට අනතුරක් කියලා තේරෙනවා නම් ඒ අනතුරට වගකිය යුත්තේ ඔබමයි. පටිච්ච සමුප්පන්නව රජය නෙමේ, සෞඛ්‍ය බලධාරීන් නෙමේ, ආරක්ෂකංශ නෙමේ, කළුගඩ මුදලාලිලා නෙමේ. ඔබම සංසාරයේ කළා වූ අකුසලයල් විපාකයි. ඔබ නිරේතුරුවම ඡන්දය ඇති කරගන්න. ඡන්දය කියන්නේ කැමැත්ත. කුමක් කෙරේ කැමැත්තද? කුසලයේ කෙරේ කැමැත්ත. දස කුසල් ධර්මයන් කෙරේ කැමැත්ත ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දස කුසල් ධර්මයන් මේ ලෝක ධාතුවට සක්විති රජ කෙනෙක් පහල කරන්නේ නෝනා දස කුසල් ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දස කුසල් සක්විති රජ කෙනෙක් මේ ලෝක ධාතුවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පවතින තවත් සුන්දර චරිතයක් තමයි සක්විති රජ කෙනෙක්
කියන්න. එන දෙතිස් මහා පුරුෂලක්ෂණයන් පහළ වෙනවා සක්විති රජ කෙනෙකුට. ඒ වගේ අප්‍රමාණ වූ සම්පත් පහළ වෙනවා සක්විති රජ කෙනෙකුට. එතකොට ඒ සක්විති රජ සැප එයාට ලබල දෙන්න වෙන දෙයක් නෙමේ උතුම් දසකුසල් ධර්මයන් මයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන. දසකුසල් ධර්මයන්. සක්විති රජකම් අවුරුදු 84,000ක් දීර්ඝායුෂ නිරෝගී භාවයාට ලබල දෙනවා. බලනක කොයිසා සුන්දර ධර්මයක් තියෙනවාද කියලා. නමුත් අපි ඒ ධර්ම මාර්ගය තුළ ගමන් කරනවාද? අනේ බුදුරජාණන් වහන්සේ දසකුසල් ධර්මයන් තුළින් සක්විති රජ කෙනෙක් බිහි කරනවා කියලා තියෙද්දේ. අපේ ලංකාවේ හෝ ලෝකෙ හෝ කවුද නෝනා අනේ මේක මම ජීවිතය තුළින් අත්දකින්න ඕනේ කියලා හෝ යන කෙනෙක් ඉන්නවාද? අපේ රටේ පක්ෂ විපක්ෂ ඔක්කොමලා ඉන්නවානේ. දැන් ඒ අය ධර්මය දන්නවානේ නේද? දහම් පාසල් ගිහිල්ලා ඉස්කෝලවල බුදුදහම ඉගෙනගෙන මේ ධර්මයන් දන්න අයනේ නොදන්න අය නෙමේනේ බෞද්ධය. එතකොට ඒ බෞද්ධ කෙනෙක්වත් අද වෙනකන් හිතලා තියනවාද එක සිතුවිල්ලකින්වත් අනේ බුදුරජාණන් වහන්සේ දස කුසල් ධර්මයන් සක්විති රජ කෙනෙක් බිහි කරනවා කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් බොරු වෙන්න බැහැ. එනිසා මම මගේ ජීවිතයෙන් දසකුසල් ධර්මයන් තුළින් මන් සක්විති රජ පදවිය බැරිවුණොත් ඉන් මෙහා හරි සුන්දර තැනක් ලබනවා කියලා දසකුසල් ධර්මයන්ට තමන්ගේ ජීවිත පරිත්‍යා කරපු කෙනෙක් ඉන්නවද නොන? එහෙම කවුරුවත් නෑ ස්වාමීන් වහන්ස. බුදුරජාණන් වහන්සේ අපිට විශ්වාස දෙයි කියන්නේ? එහෙම විශ්වාසයක් නැති බවක් නේද අපේ ස්වාමීන් වහන්ස පේන්නේ. එහෙම විශ්වාසයක් නැහැ. තාම අපිට විශ්වාසයක් නැහැ. විරාමයට යන්නට කලින් ඔබ වහන්සේ අපිට කරන ලද පැහැදිලි කිරීම සම්බන්ධවමයි මේ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්ස. පාලකයෝ වගකිව යුත්තෝ මේ බොහෝ දෙනාට බුදුදහම ගැන එහෙම දන්නේ නෑ නේද ස්වාමීන් වහන්ස? පුතේ බෝක දන්නේ නැති කෙනෙක් ඉන්න බෑ දරුවෝ. දන්න කෙනෙක් හරි උත්සාහ ගන්න එපා පුතේ. පුතේ මම භික්ෂුවක්නේ. මම භික්ෂුවක්. මම පැවිදි වෙන්න මුලින්ම ගිය අවුරුදු 24 විතර. මම දවස් 10න් ගිහිල්ලා හැරිලා එනවා. මොකද මම දැනගත්තා මට එදා පැවිද්ද සාර්ථක වෙන්නේ. මොකද මා තුල අප්‍රමාණ කාමච්ඡන්දයන් ව්‍යාපාද තීන මිද්‍යයන් තිබ්බා. ඒතර මම පැවිදි වෙන්නේ අවුරුදු 44 දී. ඒතර පුතේ මම පැවිද්දට යන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන්. ධර්ම රත්නයේ කෙරේ විශ්වාසයෙන්, සංඝ රත්නයේ කෙරේ විශ්වාසයෙන්. මම සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී මම දැනගත්තා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නොනම් මේ සුන්දර මාර්ගය තුළ මේ දුකෙන් මිදෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අපිට දේශනා කළා තියෙනවා. අතීතයේ හිටියා උතුම් රහතන් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ දුකෙන් නිවුණා. අතීතයේ හිටියා උතුම් අනාගාමී උත්තමයෝ කාමරාග පටිගයන් නිරෝධය කරලා එකම ආත්ම භාවයකට භවගමන සීමා කරගත්තා. අතීතයේ හිටිය සෝවාන් උත්තමයෝ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරලා උපරිම ආත්ම භාව 7කට ජීවිතය සීමා කර ගත්තා. તો දැන් අපි ඒවා කියවුවනේ. ඒවා කියවලා ඒවා අහලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා අපි විශ්වාසයක් ඇති කරගත්තා. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. මේ ජීවිතේම උතුම් අනාගාමී ඵලයන්ට පත් වෙන්න පුළුවන්. සකෘදාගාමී සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්. මෙන්න මාර්ගය. නෝන අපි ඒ විශ්වාසයෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඒ මාර්ගයට ආවනේ නෝන. ඒ ජීවිත පරිත්‍යාගයෙන් ඒ මාර්ගයට ආවනේ. එතකොට ජීවිත පරිත්‍යාගයේ මාර්ගයට ඇවිල්ලා නෝනා අපි යම් බලාපොරොත්තුවක් මං යම් බලාපොරොත්තුවක් උතුම් පැවිදි ජීවිතය තුළ සාක්ෂාත් කරගෙන පැවිද්දට ආවනම් මං ඒ මගේ බලාපොරොත්තු ඉටු කර ගත්තා. නමුත් ඒ ඉටු කරගත්ත සෑම බලාපොරොත්තුවක් අනිත්‍යයි කියලා මම දන්නවා. නමුත් ඒ බලාපොරොත්තු කරා අපි ආවා. ඒ ආවි කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය විශ්වාස කරලා. එහෙනම් ගිහි පින්වතුන්ලා තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. අපේ රටේ දේශපාලනය කරන දේශපාලඥයන් තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. සද්ධාව තියෙනවා නම් අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ දස කුසල් ධර්මයන්ගෙන් සක්විති රජ කෙනෙක් බිහි කරන්න පුළුවන් කියලා. අනේ දෙයනේ මම මේක පුළුවන්ද බැරිද කියලා බලන්න හරි මම මේක යනවා කියලා යන කෙනෙක් ඉන්නවද නෝනා? දස කුසල් ධර්මයන් පැත්තකින් තියමුකෝ. කයෙන් සිදුවෙන වැරදි ටිකෙන්වත් මිදිලා ඒකත් පැත්තකින් තියමු වචනයෙන් සිදුවෙන වැරදි ටිකෙන්වත් මම මිදෙනවා කියලා. නැත්නම් මනසින් සිදුවෙන වැරදි ටිකෙන්වත් මම මිදෙනවා කියලා එකක් හොයගන්න කෙනෙක් අපිට දකින්න ඉන්නවද? දකින්න නැහැ. ඒ අසද්ධාවේ ලක්ෂණ අපිට කරන්න දෙයක්. නමුත් මාර්ගයේ විවෘතව තියෙනවා නෝනා. ඔබට අවශ්‍ය නම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් මාර්ගයේ විවෘතව තියෙනවා. මේ රටේ ඕනෑම පාලකයෙකුට සක්විති රජ කෙනෙක් වගේ සුන්දර රාජ්‍යයක් දරන්න අවශ්‍ය සාධක ධර්මයේ තුල පැහැදිලිව. නමුත් අපිට ඒ තැන්වලට යන සද්ධාව නැති වෙලා අපි ගියොත් යන්නේ නෝනා වැරදි මාර්ගයකමයි.
අපි පැවිද්දට ගියත් යන්නේ වැරදි මාර්ගයකටමයි. ඇයි අපේ පංචනීවරණ වැඩි. පංචනීවරණ වැඩි. එනිසා නිරේතුරුවම මේ මොහොතේ ඔබ කොරෝනා රෝගෙන් පීඩා විදිනවනං අනුන්ට චෝදනා කරන්න එපා. එක ඇගිල්ලක් ඔබ අනුන්ට දික්කරද්දි ඇගිලි 4ක් ඔබ දිහාවට එනවා. ඉන්දියාවේ ජනතාව ඉන්දියාවේ අගමැතිට එක ඇගිල්ලක් දික්කරද්දී තමන් දෙසට ඇගිලි 4ක් එනවා. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබම කලා වූ අකුසල් තමයි ඔබලා මේ විදින්නේ. අද ඉන්දියාවේ අගමැතිතුමා ජනතාවට නිවැරදි ආකාරයෙන් සලකන්නේ නැත්තං ඊළඟ ජීවිතයක ඔය ඉන්දියාවේ අගමැති දුප්පතෙක් වෙලා ඉන්දියාව ඉපදිලා මට ඔක්සිජන් දෙන්න කියලා කෑ ගහගෙන මැරෙන අවාසනාවන්තෙක් බවට පත්වෙනවා. එයයි ධර්මය. එනිසා අනුන්ට වැරදි කලා කියලා ඔබ චෝදනා කරන්න එපා. සංස්කාරයෝ මේ ලෝකයේ තින සැබෑම අධිකරණයයි කොතනකවත් දසමයකින්වත් අයිතු තීන්දුවත් දෙන්නේ නෑ. එනිසා ඔබ දක්ෂ වෙන්න. රෝගී භාවය තුළ ඔබ ඉන්නවනන් නිරෝධානය වෙමින් ඔබ ඉන්නවනං රෝගී බියෙන් ඔබ ඉන්නවනං කරුණා කරලා අනුන්ට චෝදනා කිරීම පැත්තකින් තියලා ඔබ කුසල් ධර්මයන් කරේ චන්දය ඇති කරගන්න. දස කුසල් ධර්මයන් කරේ. සිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන යහපත්දේම කරන්න. එන්න ධාරෂ්ඨාංගික මාර්ගය වැඩෙන දේ කරන්න. චන්දය වීරය ඔබ ආර්ෂ්ඨාංගික මාර්ගය කරේ වීරය ඇති කරගන්න. වෙන දේවල් කරේ වීරය ඇති කරගන්න එපා. ආර්ෂ්ඨාංගික මාර්ගය කරේ ඔබ වීරය ඇති කරගන්න. ඔබ චිත්තයක් ඇති කරගන්න අධිෂ්ඨානයක් ඇති කරගන්න. මම මෙවැනි මේ සාංසාරික ව්‍යාසනයන් මං ඇස් දෙකෙන්ම දකිනවා. කුසලේ තියෙන්න්නා වූ භයානක භාවයක් ජීවිතය දකිනවා. මේ අකුසලේ භයානක භාවය අපිට බිඳින්න වෙන්න අපිතාම උතුම් සෝවාන් පලට පත් නොවන නිසාමයි කියල තැනෙයිදං. මම මේ ජීවිතේ මේ ව්‍යාසනය උපයෝගී කරගෙන මේ රූපේ අනිත්‍ය භාවය දකිමින්. මේ විඳීම්මොල අනිත්‍ය භාවය දකිමින්. මේ හඳුනාගැනීම්මොල අනිත්‍ය භාවය දකිමින්. මේ සංස්කාරයන්ගේ මේ විඤ්ඥානය අනිත්‍ය භාවය දකිමින් මං මේ ජීවිතේ සෝවාන් පලට පත්වෙනවා කියෙන චිත්තය ඇති කරගන්න. ඒ චිත්තය ඇති කරගෙන නිරේතුරුවම මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන ධර්මයෝ නිරේතුරුවම විදර්ශනාවෙන් විමන්සාාවෙන් දකිමින් ජීවත් වෙන්න. එම දකිද්දි නෝනා අපි වර්තමානය තුළ කුසලේ තුළ ජීවත් වෙච්ච කෙනෙක් බවට පත්වෙන. අපි වර්තමානය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූයේ ගොදුරුබිම බුදුරජාණන් වහන්සේ ඔබට වග කියන ගොදුරුබිම. බුදුරජාණන් වහන්සේ වග කියන ගොදුරුබිම් වන සතර සටිපට්ටානය තුළ ජීවත්වෙච්ච කෙනෙක් බවට පත්වෙනවා. එනිසා වැදගත් වෙන්නේ අපි මැරෙනාකාරය නෙමේ නෝනා. මැරෙනාකාරය වැදගත් වෙන්නේ අපි ඔක්සිජන් නැතුව මැරෙනවාද ප්‍රතිකාර නැතුව මැරෙනවාද ඇඳක් නැතුව මැරෙනවාද මහපාරක මැරෙනවාද ගෙදරක මැරෙනවාද කාල කන්නියෙක් විදිහට කිසිම කෙනෙක්ගේ හව්වරණයක් නැතුව මැරෙනවාද කියන මැරෙන ක්‍රමේ වැදගත් වෙන්නේ නැහැ. ඔබ කාල කන්නියෙක් විදිහට කාගෙවත් හව්හරණක් නැතුව මහපාරෙ කොරෝනාව මැරුණත් ඔබ මැරෙන මොහොතේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ඔබ මහපාරෙ මැරුණත් ඔබ උතුම් සෝවාන් පලට පත් වෙලා සුන්දර දෙවියෙක් වෙලා මයි උපත්තිය එනම් මැරණ ක්‍රමේ අදාළ වෙන්නේ නැහැ. මරනාසන්න මෝතය ඔබ ඇති කර ගන්නා වූ ධර්මානුකුල චේතනාවයි විදර්ශනාමය චේතනාවයි කුසල් චේතනාවයි වැදගත් වෙන්නේ. එනිසා නිරේතුරුවම දකින්න සුන්දර ධර්මයක් අපි දකින්නේ ධර්ම විනය නැමති ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් උපන් දේශයම තමන් සම්මා සම්බෝධිය අවබෝධ කරගත්ත දේශයම තමන් පිරිනිවීගිය මොහොතේම ඒ උතුම් ධර්ම විනය කියෙන උතුම් ජීවමාන ශාස්තුන් වහන්සේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය සක් සුදක්සේ ප්‍රකට කරමින් ධර්මයේ එහි පස්සික ගුණය ප්‍රකට කරමින් අකුසලේ වියරුව ප්‍රකට කරමින් සුන්දර ධර්මයක් දේශනා කරනවා කරුණාවෙන් සතිය සීයෙන් ඒ ධර්මය ශ්‍රවණය කරන්න. සතිය සීයෙන් ඔබ ඒ ධර්මය ශ්‍රවණය කොළොත් ඔබ තුළ නිරේතුරුවම ධර්ම විජය බොජ්ජන්ගේ වැඩේවී ධර්ම විජය බොජ්ජන්ගේ වැඩෙද්දී ඔබ මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය සුන්දරවාන් අවබෝධ කරාවි අනේ දෙයනේ ඉන්දියාව වැනි සුන්දර සංස්කාරයෝ සුන්දරම ලෝකෙඉන්න සුන්දරම කලාකරුවන් එන්නේ ඉන්දියාවේ සුන්දරම ජනප්‍රිය ලෝකයේ සිනමාවතින් ඉන්දියාවේ මෙවන් සුන්දර සංස්කාරයන් අනිත්‍ය වෙලා යනවායි කියන මේ සුන්දර ධර්ම විජය බොජ්ජන්ගේ ඔබ තුළ වැඩේවි. මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යන හැටි අර මිනිස්සු හඬා වැටෙන හැටි අර මළමිනි මහපාරවල්ල ගොඩගැහෙන ඇති මහා ගිනිජාලා පිච්චි පිච්චි තියන හැටි මේ සෑම දෙයක් තුළින් අපි දකින්න මේ සංස්කාරයන්ගේ අනිත්‍ය තීන කෙනා හැකි දෙනා රටෙන් පැනලයන්න උත්සාහ කරන හැටි මේවා දකිද්‍ය අපි දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවයමයි.
එනිසා ඒ අනිත්‍ය භාවය නැඩෙද්දී අපි තුළ තව වැඩෙන්නේ ධම්ම විජය බොජ්ජංගේ. අනේ දෙයියනේ මේ සුන්දර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දර ධර්මය මං ඇස් දෙකෙන් දකිනවා. මේ සුන්දර ධර්මය මං කන් දෙකෙන් අහනවා. මේ සුන්දර ධර්මය මං හදවතින් විඳිනවා. ඒ සුන්දර ධර්මය මම දකිද්දී අපි තුළ වැඩෙන්නෙම ධම්ම විජය බොජ්ජංගය. අනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. කොයිසා සුන්දර සංස්කාරයන් දරාගෙන හිටියත් ඒ සංස්කාරයෝ අනිත්‍යයි කෙන ධර්ම විජය බොජ්ජන්ගේ වැඩෙද්දී වීරය තවතව ශක්තිමත් වෙනවා නෝන. අපි තුළ වීර ශක්තිමත් වෙනවා කුසලය කරේ වීර ශක්තිමත් වෙනවා විදර්ශනාව කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ ගොදුරු බිමේ හැසිරීම කරේ අපේ වීර තවතව ශක්තිමත් වෙනවා. ඒ වීර ශක්තිමත් වෙද්දී අන්න අපි තුළ ප්‍රීතිය ඇතිවෙන්නේ. එතකොට අපි අඩාණ්ඩා කතා කරන්න නැහැ බියට පත්වෙලා ඉන්න නැහැ. අපි ප්‍රීතියෙන්ගත් දෙයනේ ධර්මය දකිනවා. සංස්කාරය මේ රූපය අනිත්‍යය යහැට පේනවා යා දකිනවා. මේ වින්දා වූ විඳීම් අනිත්‍යය යහැට පේනවා රූ දකිනවා. මේ හඳුනා ගැනේ වූ සියලු හඳුනා ගැනීම අනිත්‍ය අර මිනිස්සු බඩාගෙන අඩනවා අනේ මගේ අම්මා අනේ මගේ පුතා අනේ මගේ දුව අනේ මගේ තාත්තා සෑම හඳුනා ගැනීමක් වෙනස් වුනා. ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වුනා. ඇස් දෙකෙන් අපිට පේනවා. ඒ සංස්කාර නිසා සකස් වුනා වූ දැනීම් සියල්ලම වෙනස් වෙලා මගේ මව්බිම මගේ මාතෘභූමිය මගේ මාතෘභූමිය උදෙසා දිවි පුදනවා කියපු ඉන්දීය ජනතාවද මුළු රටටම දේශ කරනවා. අන්න බලන්න සංස්කාරයෝ නිසා විඤ්ඥානයෝ වෙනස් වෙලා යනවා. අකුසලේ විපාකට එද්දී තමන් උපන් රට එපාකරපු රටක් බවට ඒගොල්ලන්ට පත් වෙලා අකුසලය හේතුවෙන් සකස් වෙන දැනීම්. අන්න ඒ නිසා අපි නිරේතුරුවම මෙන්න මේ පංචුපාදානස්කන්දේ අනිත්‍ය භාවය සක් සුදක්සේ මේ සුන්දර ධර්මදේශනාව තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේ අපිට විග්‍රහ කළ දෙනවා ඕන. එනිසා ඒ ධර්මය අහන්න ඒ ධර්මය අහල නිරේතුරුවම අර සුන්දර ගොදුරු බිමේ ජීවත්වෙන්න. බුදුරජාණන් වහන්සේ වග කියන්නේ ඔබ ඒ ගොදුරු බිමේ ජීවත් වනොත් පමණයි. බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට වග කියනවා. බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතයට වග කියන නිසා මම ඕන වෙලාවක විදර්ශනාමය ප්‍රීතියෙන් විදර්ශනාමය පස්සද්ධියෙන් මං ජීවත්වෙනවා. මට බියක් සකස් වෙන්න ඇයි බුදුරජාණන් වහන්සේ කියලතිනවා. යමෙක් මං කියන ගොදුරුබිමේ ජීවත් වෙනවා නං මං ඔබේ ජීවිතයට වග කියනවා කියලා. එනිසා මට බියක් නෑ බුදුරජාණන් වහන්සේ කියලතිනවා මගේ ජීවිතයට වග කියනවා කියලා. හෙට දවසේ ඔක්සිජන් නැතිවෙලා මං මැරු අපවත් වනාත්. හෙට දවසේ ඇඳක් නැතිවෙලා රෝහලක් නැතිවෙලා මහපාරක මං අපවත් වනාත් මට බියක් නෑ බුදුරජාණන් වහන්සේ සහතිකයක් දීලතිනවා. ඔබ සතර සටිපට්ටානය කියෙන ගොදුරුබිමේ නං ජීවත්වෙන්නේ අරියඥාන මං ඔබේ ජීවිතයට වග කියනවා කියලා. ඒ විශ්වාසය මට තියෙනවා. නමුත් ඒ විශ්වාසය ඔබට ඇතිකර ගන්න එක දසමකින්වත් බැරිකමක් නැහැ. නමුත් ඔබ ඒ විශ්වාසයට එන්න ඇත්තං අපිට කරන්න දෙයක් නැහැ. එනිසා ඔබේ විශ්වාසයට එන්න. ඒ විශ්වාසයට ඇවිල්ලා මේ ලෝකයේ තුළ සිද්ධ වෙන මේ දේ කොරෝනා විනාසය තුළ මේ ආසියා කරේ මේ ලෝකයේ තුළ සිද්ධ වෙන දේ අතීත අකුසල් සංස්කාරයන් විපාකය නිසා මේ සිද්ධ වෙන අකුසල් වියරුව ඔබ තවත් සංස්කාර රැස්කිරීම උදෙසා උපයෝගී කරගන්න එපා. සංස්කාර රැස්කිරීම උදෙසා උපයෝගී කරගන්න එපා. මේ වෙන්න වූ වියරුව සංස්කාර වියරුව ඔබ සංස්කාරයන්ගේ නිරෝධය උදෙසාම යොමු කරගන්න. නිරෝධය උදසාම යොමු කරගන්න. මරණානුස්සතිය ජීවිතයට එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට ආයුෂ දීර්ඝ කරගන්න තියෙන සුන්දර භාවනාවත්තමයි මරණානුස්සතිය කියන්නේ. ඔබට ජීවත්වෙන්න අවශ්‍යනං ඔබට කොරෝනාවෙන් මිය නොයා ජීවත්වෙන්න අවශ්‍යනං කොරෝනා අකුසලය ඔබේ ජීවිතයට එන්න අවස්ථාව නොදී නිරෝගීවින්න අවශ්‍යනං අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර එර්දිපාද වැඩෙන සුන්දර භාවනාවත්තමයි මරණානුස්සතිය කියන්නේ කියලා. එනිසා මේ මොහොතේ ඔබේ ජීවිතය මරණය කිට්ටුවට ගන්න. මරණය කිට්ටුවට ගන්න ජීවිතය මරණයෙන් ඈතරදාන්න එපා. අනාගත පංචුපාදානස්කන්ධ බලාපොරොත්තු තුළ හිරවෙලා ජීවත් වෙන්න එපා. හදිස්සියේ මලත් විනාසයටමයි යන්නේ. එනිසා මරණය ඔබේ ජීවිතය කිට්ටුවට ගන්න. මරණය ජීවිතය කිට්ටුවට ගනිද්දේ ඔබ ධර්මයට ගොඩක් ලං වෙනවා. ඔබ මරණය ජීවිතයට ඈතට දානවනං ඔබ මරණ බයෙන් ජීවත් වෙනවනං අනේ මටනං
මරණය එන්න එපා කොරෝනාව එන්න එපා කියා විසුරුණු හිතෙන් ඔබ ජීවත් වෙනවා නම් බියෙන් ජීවත් වෙනවා නම් ඔබ මරණය ඔබේ ජීවිතෙන් ඈතට දානවා. ඔබ මරණය ඔබේ ජීවිතෙන් ඈතට දාන්න ඔබ අධර්මයට ලංවෙච්ච කෙනෙක් බවටයි පත්වෙන්නේ. මරණය ජීවිතය කිට්ටුවට ගන්න. මරණය ජීවිතයට කිට්ටුවට ගන්න දෑස් දෙක පියාගෙන දකින්න. ඔබේ ජීවිතය මලකඳක් කරලා නුවනින් දකින්න. ඔබේ ජීවිතය මලකඳක් කරලා නුවනින් දකින්න. අර පොලිතින් නුරේක ඔතලා මහත්තුරු 4-5 දෙනෙක් ඔසවාගෙන ගිහිල්ලා අර ආදාහනේ දාලා පුච්චනවා නුවනින් දකින්න. මරණානුස්සතිය ජීවිතය කිට්ටුවට ගන්න. මේ ජීවිතය නිත්‍ය වූ සංස්කාරයක් නෙමේ. සංසාරයේ අතීතේ මං මැරුණ වෙලාවේ මං ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩ නුවනින් දකින්න. මනුස්්‍යයෝ වෙලා තිරිසන් සත්තු වෙලා ප්‍රේතයෝ වෙලා නිරිසත්තු වෙලා අසුරයෝ වෙලා දෙවියෝ වෙලා බ්‍රහ්මයෝ වෙලා මං ගොඩ ගැහ්වා වූ මලකඳන් අතීත මලකඳන් ගොඩ නුවනින් දකින්න. මට ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩක් පේනවා. දේනේ සංසාරයේ මං මේසා මලකඳන් ගොඩ ගහල තියෙනවා. මම දෑස් දෙක පියාගෙන දකිනවා එදා විශාලා නුවර මගේ මලකඳ කුණු වෙලා විනාස වෙලා මහපොලෝට පස්සුන මලකඳත් මං මේ මොහොතේ දකිනවා. ඒ වගේ සංසාරයේ ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මලකඳන් ගොඩ ගහල තියෙනවා. අනේ මේ ජීවිතයක් මලකඳක්මයි. මේ ජීවිතයත් කවදාහරි දවසක මලකඳක් වෙලා මේ බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා. ඔබේ ජීවිතය මරණානුස්සතියෙන් දකින්න. ඔබේ ගෙදර ඉන්න පිරිස ඔබේ අම්ම තාත්තා නංගි මල්ලි සාම්පුරුෂයා ස්වාමිදියනිය මේ සෑම කෙනෙක්ගෙම ජීවිත මරණානුස්සතියෙන් දකින්න. ඒ සෑම කෙනෙක්ම මිය ගිහිල්ලා අර දර සෑයවල් මත ගිනි අරගෙන ඒ සියලු රූපයන් සතර මහා ධාතුවටම මුහුවෙනවා දකින්න. පිංහතුනි ඔබට මේ මරණානුස්සතිය ගැන කියන්නේ ජීවිතේ ශක්තිමත්ව ඉදිරියට අරං යන්න. ඔබට මරණානුස්සතිය ගැන මං කියන්නේ ඔබට නිරෝගී භාවයෙන් දීර්ඝායුෂ පිරි ජීවිතයක් ලබල දෙන්න. ඒ නිසා මරණානුස්සතියට ඔබ බියවෙන්න එපා. මුලින් ඔබ දෑස් දෙක පියාගෙන මරණානුස්සතිය තුළ ඔබේ ජීවිතය විසිරෝල දකින්න. ඔබේ මලකඳ මහපොළවේ වැතිරිලා තියෙනවා නුවනින් දකින්න. ඔබේ ගෙදර ඔබේ අම්ම තාත්ත නංගි මල්ලි දුවා දරුවෝ මේ සෑම කෙනෙක්ගේම මලකඳන් ගෙදර විසිරිලා තියෙනවා නුවනින් දකින්න. කොරෝනා හැදිලා ඔක්කොම මැරිලා ඔබේ ගමට හිත යොමු කරන්න මුළු ගමම මලකඳන් ගොඩක් කොතනකුවත් මනුස්ස රූපයක් පනපිටින් නැහැ. ඔබ මුළු ගමේම ඉන්න මනුස්්‍යයෝ මලකඳන් ගොඩක් හැටියට දකින්න. ඒ මලකඳන් දර සෑයවල්ලොල ගිනිගන්නවා නුවනින් දකින්න. ඔබට දැන් ඉන්දියාව සුන්දර අත්දැකම් තියෙනවා අසුන්දර දේවල් වුණත් මලකඳන් ගොඩ ගහිලාර පුච්චන දාස් ගණන් ගිනි ජාලාවන්ගෙන් දැන් ඔබේ නිවසත් ඔබේ ගමත් ඔබ දකින්න කොතනකුවත් මනුස්ස රූපයක් නෑ. පින්වතුනින් සියල්ල මැරිලා ඊළඟට ඔබ මුළු නගරෙම හිත යොමු කරන්න. නගරෙ සෑම මනුස්සෙක්ම මලකඳක් කොට දකින්න. නගරේ දාස් ගණන් දර සෑවල්ලොල අර මිනි ගිනි ගන්නවා ඔබ නුවනින් දකින්න. ඊළඟට මුළු රටටම හිත යොමු කරන්න. මුළු රටේම ජනතාව එකම ගිනි ජාලාවක් හැටියට දකින්න. මලකඳන් ලක්ෂ ගානක් කෝටි ගානක් සෑම නගරෙකම උතුර ගත්තත් නැගෙනහිර ගත්තත් බටහිර ගත්තත් දකුණ ගත්තත් වයඹ ගත්තත් මේ සෑම නගරේකම දකින්නේ මලකඳන් මයි පිංහතුනේ. මලකඳන් මයි විශාලාවක් මයි අපි දකින්නේ. තැන් තැන්වොල ගිනිගන්න මලකඳන් තැන් තැන්වොල සත්තු කඩාගෙන කන මලකඳන් තැන් තැන්වොල මලයක්කුය මල යක්ෂණියෝ වහවැටුණු මලකඳන් කුණු ගඳ ගහනේ පරිසරය නුවනින් දකින්න. දැම්මුළු රටම මලකඳන් ගොඩක් විතරයි. ඔබේ ජීවිතයත් මලකඳක් මයි පිංහතුනේ. සුන්දර මරණානුස්සතිය ජීවිතයට එකතු වෙන්නේ. සතරෙර්දි පාද ජීවිතයෙන් මෝදු වෙනවා. ඔබ ඊළඟට ලෝකයට හිත යොමු කරන්න. ඉන්දියාවට හිත යොමු කරන්න. ඇමරිකාවට හිත යොමු කරන්න. රුසියාවට චීනයට පකිස්ථානයට මේ ලෝකෙටම හිත යොමු කරන්න. ඒ සෑම තැනම මලකඳන් ගොඩක් ඔබ දකින්නේ. පියවි සිහියෙන් ජීවත්වෙන මනුස්සෙක් නෑ පිංවතුනි.
දරසෑයවල් ලක්ෂ ගණන් කෝටි ගණන් ගහලා අර සියලුම ජීවිත පිච්චි මහපොළවේ සතර මහා ධාතුවට මුහුවෙන ඇති නුවණින් දකින්න. සමහර මලකඳන් කුණු වෙලා ගඳ ගහලා අර මල යක්කු යක්ෂණියෝ ඇවිල්ලා මේවා අරක් කරගෙන සුවසේ භුක්ති විඳින හැටි නුවණින් දකින්න. තිරිසන් සත්තු ඇවිල්ලා මේවා කඩාගෙන කනව නුවණින් දකින්න. මුළු ලෝකෙම පින්වතුනි මරණානුස්සතිය තුල දැන් ඔබ තියලා සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන ගොදුරු බිම බුදුරජාණන් වහන්සේ ඔබට වග කියන ගොදුරු බිම දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට වග කියනවා පින්වතුනි. ඔබ මෙතෙන්ට ඇවිල්ලා නම් ඔබට පුළුවන් නම් මෙතෙන්ට හිත අරගෙන එන්න. බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට වග කියනවා. බුදුරජාණන් වහන්සේ සහතිකය ඔබට දෙනවා. ඒ නිසා ඔබ දැන් ඔබේ ජීවිතය මරණයක් කරලා දැක්කා මලකඳක්. ඔබේ පවුලේ සියලු දෙනාම මලකඳන් කරලා දැක්කා. ඔබේ ගමේ සියලු දෙනාම මලකඳන් කරලා දැක්කා. ඔබේ නගරේ සියලු දෙනාම මලකඳන් කළා. ඔබේ රටේ සියලු දෙනාම මලකඳන් කළා. දැන් ඔබ ලෝකෙට යනවා. මුළු ලෝකෙම මලකඳන් ගොඩක් දාස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් දර සෑයවල්වල ගිනිගන්න මලකඳන් ගොඩක් පියවි සිහිය තියෙන කෙනෙක් දකින්නේ. ඔබ දිව්‍ය තලවලට හිත යොමු කරන්න. තුසිතේ යාමේ නිම්මාන රතිය පරනිම්මිත වසවත්තිය තාවතින්සේ චාතුර් මහාරාජිකය පිංහතුනී මේ ශස්ත්‍රීක දිව්‍ය තල හයේ සියලූම දෙවියන් මලකඳක් කරලා දකින්න. සක්‍ර දෙවියන් මලකඳක් කරලා දකින්න. සුජම්පතිය මලකඳක් කරලා දකින්න. සතරවරම් දෙවියෝ මලකඳක් කරලා දකින්න. අර වසවර්ති දිව්‍ය පුත්‍රයා මාර දිව්‍ය පුත්‍රයා මාර දූතියන් තන්හා රති රගායේ මාර සේනාවෝ පිංහතුනේ මලකඳක් කළ දකින්න. දැන් ඔබට ඒ ශස්ත්‍රීක දිව්‍ය සැල සියල්ලෙම දෙවියන් නෑ පිංහතුනේ. දිව්‍ය සංඥා නෑ ඔබට දැන් මනුස්ස සංඥා නෑ. මලකඳක් මයි මරණානුස්සතියක් මයි. සියලු සංස්කාරයෝ අනිත්‍යමයි. මේ රූපේ අනිත්‍ය භාවය මයි ඔබ දකින්නේ. ඊළඟට ඔබ බ්‍රහ්ම තලවලට හිත යොමු කරන්න. අර රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල අනාගාමී බ්‍රහ්මතලව ඉන්න බ්‍රහ්මයෝ මරණානුස්සතියෙන් දකින්න. මලකඳන් කළ දකින්න. එරමිනිය ගොතාගෙන වැඩ සිටින සක්මන් කරමින් වැඩ සිටියේ බ්‍රහ්මයෝ මලකඳක් කරල දකින්න. මහපොළුවේ වැටිලා කුණු වෙලා නරක් වෙලා ගිනිගන්නා වූේ මලකඳන් නුවනින් දකින්න. පින්වතුනී දැන් ඔබ බවාත්‍රේම මරණානුස්සතියෙන් දැකලා බවාත්‍රේම සත්‍යයෝ මරණානුස්සතියෙන් දැකලා කොතනකුවත් ඔබට පුද්ගල සංඥාවක් ජීවමාන සංඥාවක් කොතනකුවත් නෑ. මනුස්ස ලෝකයේ කොතනකුවත් ජීවමාන සංඥාවක් නෑ. මලකඳන් ගොඩක් මයි පිච්චෙන ආදාහනාගාරයක් මයි. දිව්‍ය තල ගත්තත් දිව්‍ය මලකඳන් ගොඩක් මයි. බ්‍රහ්මතල ගත්තත් බ්‍රහ්ම මලකඳන් ගොඩක් මයි. සතරාපාය ගත්තත් බල්ලන්ගේ හරකුන්ගේ අලියන්ගේ කොටින්ගේ මලකඳන් ගොඩක් පමණක් මයි. ප්‍රේත ලෝක අසුර ලෝක නිරේ ගත්තත් මේ සියල්ලෙම ඔබ දකින්න මලකඳන් ගොඩක් පමණක් මයි. බවාත්‍රයම පිංවතුනේ මරණානුස්සතියෙන් දකිනවා. මේකයි ඇත්ත මේකයි යථාර්ථය මේකයි ධර්මය. යා රූපෙට ඇලෙන්නෑ පිංවතුනේ. එයා වේදනාවන්ට ඇලෙන්නෑ. යා හඳුනා ගැනීමොල්ට ඇලෙන්නෑ. යා සංස්කාරයන්ට ඇලෙන්නෑ. එයා විඤ්ඥානයන්ට බැඳෙන්නෑ. රූපය මමේ කියල ගන්නෙ නෑ. මගේ කියල ගන්නෙ නෑ. මගේ ආත්මය කියල ගන්නෙ නෑ. මේ රූපය අනිත්‍ය වූ මරණානුස්සතියක් නං මේක අයිති ගින්දරට නම් මේක අයිති මහපොළොවට නම් මේක අයිති බාහිර සතර මහා ධාතුවට නං මේ රූපය ඇසුරෙන් සකස් වෙන සංඥා සංස්කාරයෝ විඤ්ඥානයෝ විඳීම් මමය කියලයා ගන්නේ නැහැ. මේ රූපය අනිත්‍ය නම් මේ රූපය නිසා සකස් වෙන වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ සැපයි සුබයි නිත්‍යයි ආත්මයි කෙලයා දකිින් නෑ පිංහතුනේ. එයා නිරේතුරුවම මුළු ලෝකයම මරණානුස්සතිය තුළ දකිනවා. ඒ මරණ කුණු වෙලා ඒ මලකඳන් කුණු වෙලා ඒ මලකඳන් ගිනි අරගෙන බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා දකිනවා. එයා මුළු මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සතරාපායේ සියලූම සත්ව රූප පිංහතුනි. ඒ අධ්‍යාත්මික රූපයන් බාහිර රූපයට
බාහිර පටවිධාතුවට බාහිර සතර මහා ධාතුවට මුහු කරල දකිමින් නිරේතුරුව මෙයා රූපය කරේ තින තුෂ්නාව සියුම් කරගන්නවා. එයා රූපය කරේ තියෙන තුෂ්නාව මරාදානවා ජීවිතයෙන් පිංහතුනේ. දැන් ඔබ මොහොතක් හිතන්න මේ ආකාරයෙන් ඔබ මරණානුස්සතිය තුළ ජීවත්වෙද්දී ඔබට කොරෝනාව මතකෙන් ගිරිහිලා තියෙන්නේ. ඔබට පංච නීවරණයන් නැතිවෙලා ජීවිතයෙන් තියෙන්නේ විදර්ශනාත්මක සක්ත බොජ්ජංගයන් වැඩිලා තියෙන්නේ. ප්‍රීතිය තුළ ඔබ ජීවත්වෙනවා පස්සද්ධිය තුළ ඔබ ජීවත්වෙනවා. ඒ වගේම හිත සමාධිමත් ධර්මය උපේක්ෂාව විදර්ශනාත්මක උපේක්ෂාවට ඔබේ හිත අරගන්න දක්ෂයි පිංහතුනේ. එනිසා ඔබ හිතන්න අකුසලයක් විපාකට එන්නේ. අකුසලේ විපාකට එන්නේ බුදුරජාණන් වහන්සේගේ වරදින්නෙමේ ධර්මරත්නය වරදින්නෙමේ සංගරත්නය වරදින්නෙමේ. ඔබ බුදුරජාණන් වහන්සේට අතීතයේ අකීකරුණ නිසාමයි. ඔබට මේ අකුසලේ විපාකට එන්නේ බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරපු ගොදුරුබිම ඔබ හැරගිය නිසාමයි. එනිසා මේ අකුසලේට තෙරුවන් වර්ධකරු නෙමේ. මේ අකුසලේට සංඝයා වරදුකරු නෙමේ ධර්මය වර්ධකරු නෙමේ. මේ අකුසලය වර්ධකරු ඔබමයි. එනිසා ඔබ නිවැරදි වෙන්න මාර්ගය මේ මොහොතෙත් තියෙනවා විවරව. එනිසා කරුණා කර මේ බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට වග කියන බුදුරජාණන් වහන්සේ ඔබේ මරණයට වග කියන බුදුරජාණන් වහන්සේ ඔබේ ධර්මානුකූල සැපේට වග කියන බුදුරජාණන් වහන්සේ ඔබේ ඇලීම් ගැටීම් මොලින් තොර උතුම් විදර්ශනාත්මක උපේක්ෂාවට වග කියන මේ ගොදුරුබිමට ඔබ එන්න මරණානුස්සතියෙන් මුළු ලෝකෙම දකින්න. අනිත්‍ය වූදේ අනිත්‍ය හැටියට දකින්න. මරණයට අයිති වූදේ මරණය හැටියටම දකින්න. සංස්කාරයන්ගේ කුරිරු ස්වභාවය සංස්කාරයන්ගේ කුරිරු ස්වභාවය හැටියට දකිමින් පින්වතුනි අකුසලයට ලෝකයේ තිබෙන්න හැරලා ඔබ කුසල් අකුසල් දෙයාකාරයේ සංස්කාරයන්ගේ මිදී බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් සුන්දර දරුවෙක් වෙන්න කියන කාරණය තමයි මෙවැනි ව්‍යාසනයන් තුළින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අපිට කියන්න තියෙන්නේ නෝනා. අපේ ස්වාමීන් වහන්ස එළඹෙන සතියේදී බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍යයන් සැමරුම එළඹෙනවා. අපේ ස්වාමීන් වහන්ස මේ වෙසක් උත්සවයත් අප සිතූ ලෙස සමරන්නට අපට හැකිවන්නේ නැහැ. මේ පිළිබඳ ධර්මානුකූල පැහැදිලි කිරීම ඔබ වහන්සේගෙන් දැනගන්නට අපි කැමති. මෙහෙමයි දරුවෝ දැන් ඔබ මතක් කළේ දැන් ලබන සතියේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර තෙමගුල සිද්ධ වෙච්ච වෙසක් මංගල්‍යයක් උදා වෙනවනේ නේද? ඉතින් ඒ වෙසක් මංගල්‍ය උදා වෙද්දී මට පහුගිය ගෙවී ගිය වෙසක් මංගල්‍යයන් දෙකම සිහි වෙනවා. ඒ වෙසක් මංගල්‍යයන් දෙකම අපි ධර්ම දේශනා පැවැත්වෙත් ආයතන හැතුලේ අපිට එළියට යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. පින්වතුන්ලාට පහුගිය වෙසක් අවුරුදු දෙකේම පාස්කු බෝම්බෙ නිසා එක වෙසක් උලලක් නැති වුණා. දැන් පසුගේ අවුරුද්ද වෙසක් කාලයේ කොරෝනාව නිසා දැන් මේ තුන්වෙනි අවුරුද්දත් වෙසක් උත්සවයේ අපිට කොරෝනාව නිසා හිමි වෙන්නයි යන්නේ. තේරෙනවද? ඒ නිසා අපි දකින්න ඕනේ අපේ අකුසල් නම් එසේ මෙසේ අකුසල් වෙන්න බෑ. අපි නිහතමානී වේක දකින්න ඕනේ. නිහතමානී වෙන්න. නිහතමානී නැත්තම් අපිට ඒක දකින්න බෑ. මේ සුන්දර ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිදුවෙච්ච ඒ උත්තරීතර වෙසක් පොහොයවල් 3ක් සමරන්න. ඒ උත්තරීතර වෙසක් පොහොයවල් 3 නිදහසේ පන්සලට ගිහිලා සිල් සමාදන් වෙලා පන්සලට ගිහිලා පින්කම් කරලා පන්සලට ගිහිලා ප්‍රතිපත්ති ආමිස පූජාවන් කරලා නිදහසේ ගත කරන්න අපිට සංස්කාරයන් විසින් ඉඩ දුන්නේ. හොඳට තේරුම් ගන්න මේ කොරෝනාව විසින් නෙමෙයි ඉඩ නොදුන්නේ. ඒ අර පාස්කු බෝම්බේ අර මුස්ලිම් අන්තවාදී මහත්තුරුන් නෙමෙයි ඉඩ නොදුන්නේ. මේ ඉඩ නොදුන්නේ අපේ මකුසල් සංස්කාර. ඒ නිසා කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා. කාටවත් ඇඟිල්ල දික් කළොත් අපිට ඊළඟ අවුරුද්දත් මේ විදියට වෙන්න වේවි. ඒ නිසා අකුසලයේ භයානක භාවය දකින්න අපේම අකුසල් වල බලවත් භාවය නිසා අපිම වඩන ලෝභ ද්වේෂ මෝහයන්ගේ බලවත් භාවය නිසා වෙසක් පොහොයවල් 3ක් අවුරුදු 3 අපිට අහිමි වුණා. වගකියයුත්තා ඔබමයි මමමයි වෙන කවුරුත් නෙමේ. එනිසා කරුණා කරලා 4 වෙනි වෙසක් පෝයත් මෙවැනි අවාසනාවන්ත වෙසක් පෝයක් බවට පත් නොකර ගැනීමේ වගකීම ඔබටයි තියෙන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න
මේ අපිට අහිමි වෙන තුන්වෙනි වෙසක් පෝයේදී ඔබ දක්ෂ වෙන්න අධිෂ්ඨානයක් ඇති කරගන්න. මම මේ වෙසක් පොහොය ඊළඟ වසරේ 2022 වසරේ වෙසක් පොහොය අපිට නිදහසේ සමරන්න පුළුවන් විදිහට අපි මේ වෙසක් පොහොය දවසේ ඉඳන් උතුම් කුසලයේ තුල ශක්තිමත් වෙනවායි කියන අධිෂ්ඨානය පුළුවන් නම් ඇති කරගන්න. මම නම් හිතන්නේ සාර්ථක වෙයි කියලා. තේරෙනවද? නමුත් අධිෂ්ඨානය ඇති කරගන්න. ධර්මය සුන්දරව තියෙනවා, ජීවමානව තියෙනවා. ඔබයි ප්‍රමාද. මම තවත් එක කාරණයක් ඔබට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතෙකුට දෙන්නා වූ දානේ ආනිසංස 100ක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබ තිරිසන් සතෙකුට, බල්ලෙකුට, කපුටෙකුට ඔබ සුවපත් වේවා කියලා මෙස්සිතක් වැඩුවොත් ඔබට ආනිසංස 100ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් ඔබ බල්ලෙකුට, පූසෙකුට, කපුටෙකුට, තිරිසන් සතෙකුට ඔබ සිතුවිල්ලකින් ද්වේෂ කළොත් විපාක 100ක් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳ පැත්තට විපාක 100ක් තියෙනවා, වැරදි පැත්තටත් විපාක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීල පෘථග්ජනයෙකුට දුස්සීලයි පෘථග්ජනයි මම මේ කාරණාව නැවත පැහැදිලි කරන්න ඕනේ. දුස්සීලයි, සීලෙනුත් දුර්වලයි, පෘථග්ජනයි තාම සම්මා දිට්ඨියට ඇවිල්ලා දුස්සීල පෘථග්ජනයෙකුට දෙන්නා වූ දානේ ආනිසංස 1000ක් තියෙනවා. දුස්සීල පෘථග්ජන කෙනෙකුට ඔබ සුවපත් වේවා කියලා හිතුවොත් ආනිසංස 1000ක් තියෙනවා. ඒ වගේමයි දුස්සීල පෘථග්ජන කෙනෙකුට ඔබ ද්වේෂ කළොත් ඒකෙත් විපාකයන් 1000ක්. හොඳට තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් පෘථග්ජන කෙනෙකුට. එයා පංචශීලය රකින්නවා, නමුත් පෘථග්ජනයි. තාම සම්මා දිට්ඨියට ඇවිල්ලා සිල්වත් පෘථග්ජනයෙකුට දෙන්නා වූ දානේ ආනිසංස 10000ක් තියෙනවා කියනවා. ඒ කියන්නේ සිල්වත් පෘථග්ජන කෙනෙකුට ඔබ සුවපත් වේවා කියලා හිතුවොත් ආනිසංස 10000ක් තියෙනවා. එහෙනම් සිල්වත් පෘථග්ජන කෙනෙකුට ඔබ ද්වේෂ කළොත්, වෛර කළොත් විපාකයන් 10000ක් තියෙනවා. හොඳට තේරුම් ගන්න. මේ ලෝකෙට වෙලා තියෙන දේ හොඳට මැනගන්න පුළුවන් චක්‍රය තමයි මේක. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සිල්වත් කෙනෙක් ඉන්නවා, එයා සම්මා දිට්ඨියට පත් වෙලා. සිල්වත් ඒ කියන්නේ එයා ඇවිල්ලා සද්ධානුසාරී, ධම්මානුසාරී කෙනෙක්. එතකොට සිල්වත් කෙනෙකුට අපි කරන්නා වූ දෙන්නා වූ දානේ ආනිසංස ලක්ෂයක් තියෙනවා කියලා. එහෙනම් සිල්වත් කෙනෙකුට අපි පංචශීලය රැකලා ඉන්න සිල්වත් කෙනෙකුට අපි ද්වේෂ කළොත් විපාකයනුත් ලක්ෂයක් තියෙනවා. පංචශීලය ආරක්ෂා කරන සිල්වත් කෙනෙකුට, ඒ කියන්නේ අපි කියමු සද්ධානුසාරී, ධම්මානුසාරී දෙන්නෙකුට අපි කරන්නා වූ යහපත් දේන් විපාක ලක්ෂයකට වැඩිය තියෙනවා කියන එනම් අයහපත් දේත් විපාක ඒ වගේම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට ඔබ යම් බත් හැන්දක් පූජා කළොත්, එහෙම නැත්නම් සිතුවිල්ලකින් සුවපත් වේවා කිව්වොත් එහි විපාක මෙපමණයි කියලා කියන්න බෑ. මෙපමණයි කියලා කියන්න බෑ. තේරෙනවද? එහෙනම් සකුරුදාගාමී කෙනෙකුට, අනාගාමී කෙනෙකුට, අරිහත් කෙනෙකුට නෝනා අපි පූජා කරන්නා වූ දානයන්, අපි පතුරන මෙත් සිතේ ආනිසංස මෙපමණයි කියලා කියන්න බෑ. එහෙනම් නෝනා එවැනි කෙනෙකුට අපි කරන්නා වූ චෝදනා, අපි කරන්නා වූ සිත් විදවීම, අපි කරන්නා වූ ද්වේෂයන් මෙපමණයි කියලා අපිට ලෝකෙට කියන්න බෑ. සද්ධානුසාරී, ධම්මානුසාරී දෙන්නාට කරන්නා වූ යහපත් දේ විපාකයන් ලක්ෂ කෝටි ගාණක් තියෙනවා කියනවා නම් ඉන් එහාට බුදුරජාණන් වහන්සේ කියන වචනෙන් කියන්න බෑ. දැන් මේ ලෝකේ අකුසල් පේනවනේ මේ නගින්නේ කොහොමද කියලා. නෝනා අපි සිරිසන් සත්තුන්ට කොච්චර හිංසා කරනවද කියලා බලන්නකෝ. එහෙනම් විපාක අර පැත්තෙන් 100ක් තියෙනවනේ. දුස්සීල පෘථග්ජනයට අපි කොච්චර හිංසා කරනවද කියන්නකෝ. එහෙනම් විපාක 1000ක්නේ. එතකොට සිල්වත් පෘථග්ජන කෙනෙකුට කොච්චර එමෙට වැරදි කරනවද කියලා හිතන්නකෝ. එතකොට අකුසල් 10000ක්නේ. එතකොට බලන්න එහෙම නැත්තම් සද්ධානුසාරී, ධම්මානුසාරී අයට දැන් අපේ ලංකාවේ බෞද්ධයන්ගෙන් වැඩිම පිරිස සද්ධානුසාරී, ධම්මානුසාරීනේ. මොකද එහෙම අයට පුතේ බස් එකක නගින්න ගියත්, මහපාරේක ගියත් මොනසා හිංසා අපේ රටේ දේශපාලන පින්වතුන්ලා අහිංසක ජනතාවට කොච්චර මානසික පීඩනය කරනවද කියලා බලන්නකෝ. එක එක දේවල් පොරොන්දු වෙලා ඒවා කරනවද? එක දවසට කරගන්නා වූ අකුසල් කන්දරාව බලන්නකෝ දෙපාර්ශ්වයේම. ඒ වගේ කොතැනක ගියත් නෝන අද මේ කොරෝනාව නිසා, මේ මොහොතේ සකස් වෙන කොරෝනාව නිසා එකිනෙකාට චෝදනා කරගනිමින්,
එයා වගකීම් ඉටු කළේ නෑ මෙයා වගකීම් ඉටු කළේ නෑ අපි වගකීම් කලා අහවලා කළේ නෑ මේවා නිසා නෝනා අපි මේ චෝදනා කරගන්න සද්ධානුසාරී ධම්මානුසාරී අයටම නේද. එතොට මේවැය අකුසල් ලක්ෂ නෙමේ නෝනා දසලක්ෂ ගනම් විශාලයි කියන. අකුසල් නෑ ඒනන් නෝනා මං ඒකයි කිව්වේ මේ වෙසක් එකත් එක්ක වෙසක් තුනක් ඔබ අහිමි කරගත්තා දෑත් දෙක එකතු කරලා කියනවා අනේ කරුණා කරලා 2022 4 වෙනි වෙසක් උත්සවය අහිමි කරගන්න එපා. තෙරුවන් සරණයි.